ආයිබෝවන් හැමෝටම අපි අද අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ නැති අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ 12 වසරේ පස්වෙනි පාඩම නේද පස්වෙනි පාඩම අපි හතරවෙනි පාඩම නැවත සාකච්ඡා කරමින් ඉන්නවා එකවරක් උගන්ලා ආයෙ පාරක් උගන්වනවා ඒකේ එක කොටසක් ඉවර කරලා තව කොටසක් අපිට කරන්න තියෙනවා හරි තව කොටසක් අපිට කරන්න තියෙනවා ඊට අමතරව තමයි අපි අද මේ සාර්වාර්ථික සමතුලිතයට කලින් තියෙන පාඩම. ඒ කියන්නේ 6 වෙනි පාඩමට කලින් අපිට ජාතික ගිණුම්කරණයේ පාඩම පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා. හරි. ඒතර අපේ පාඩමේ නම ජාතික ගිණුම්කරණය. ජාතික ගිණුම්කරණය. ගිණුම්කරණය කිව්වහම ගිණුම්කරණය කියන එක සම්බන්ධයෙන් ඔයාගේ දැනුම ඉතාම ඉහළ මට්ටමක ඇති. හරි. ගිණුම්කරණය සම්බන්ධයෙන් දැන්. ඒතර ගිණුම්කරණය නැත්නම් ඇකවුන්ටිං කියන එක ගැන ඔයා දන්න. ගිණුම්කරණයේදී වෙන්නේ හරි ගිණුම්කරණයේදී වෙන්නේ ව්‍යාපාරයක නම් ව්‍යාපාරවල ගිණුම්කරණය කතා කරන්නේ. ව්‍යාපාරවල ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරවල සිද්ධ වෙන ගනුදෙනු සහ සිද්ධි පිළිබඳව නේ ඇල්මැදි පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු වෙන එකනේ. ඒතර ගනුදෙනු හා සිද්ධි වල සාරාංශයක් අරගෙන නේ. ඒතර ව්‍යාපාරයේ කාර්ය සාධනයේ සම්බන්ධයෙන් ව්‍යාපාරයේ ඇල්මැදි පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරන එක තමයි ගිණුම්කරණය. සාමාන්‍ය ගිණුම්කරණයේදී කරන්නේ. ඒතර සාමාන්‍ය ගිණුම්කරණයේදී සාමාන්‍යයෙන් අපි කතා කරන ගිණුම්කරණය ගොඩක් වෙලාවට ව්‍යාපාරය සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ව්‍යාපාරය සාමාන්‍ය ව්‍යාපාරය. ඒතර සාමාන්‍ය ගිණුම්කරණයේදී තමයි මූල්‍ය ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණය කියලා ඕගොල්ලෝ පස්සේ ඔය දෙකක් ඉගෙන ගන්නවා. මේ ගිණුම්කරණේ වපසරිය ප්‍රමාණය සීමා වෙනවා එක ව්‍යාපාරයකට. හරි. ගිණුම්කරණය ගැන අපි කතා කරමු. දැන් අපි මොකක් හරි ABC සමාගමේ ගිණුම් කරන කටයුතු කිව්වොත් එimhe අපේ ගිණුම් කරන කටයුතු ABC සමාගම වටා තමයි රැඳිලා තියෙන්නේ. ඒ වටා සීමා වෙලා තියෙන්නේ. හරි. ඒතර ගිණුම්කරණය සාමාන්‍ය ගිණුම්කරණයේදී ව්‍යාපාරවල සිද්ධ වෙන ගනුදෙනු හා සිද්ධි සම්බන්ධයෙන් තමයි අපි වාර්තා තබා ගැනීමක් සිද්ධ කරන්නේ. හරි. වාර්තා තබා ගැනීමක් සිද්ධ කරන්නේ. හරි. සාමාන්‍ය ගිණුම්කරණයේදී සාමාන්‍ය ව්‍යාපාරයක කාර්ය සාධනයේ සම්බන්ධයෙන් තමයි ඇල්මැදි පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු සම්පාදනය සිද්ධ කරන්නේ. හරි. එතකොට මේ සාමාන්‍ය ගිණුම්කරණයෙන් බැහැරට ඇවිල්ලා අපි කතා කරනවා ජාතික ගිණුම්කරණය ගැන. එතකොට ජාතික කියලා කිව්වහම මෙතන නියෝජනය කරන්නේ ජාතියක්. ජාතික කියලා කිව්වහම නියෝජනය කරන්නේ ජාතියක්. ජාතියක් කියලා කිව්වම අපිට ගොඩක් වෙලාවට හිතෙන්න පුළුවන් රටක් කියලා. ඔව්. ජාතියක් කියන්නේ ජාතියෙන් ජීවත් වෙන රටක. ජාතියෙන් ජීවත් වෙන රටක. එතකොට ජාතියක ගිණුම්කරණය. දැන් අපේ ජාතිය මොකද්ද? ඔව්. අපේ ජාතිය අපි මොන ජාතියද? ඈ පුතේ. අපේ ජාතිය මොන ජාතියද? ඔව්. අපි මොන ජාතිය අයද? අපේ ජාතිය මොකක්ද? අපේ ජාතිය සිංහලද? අපේ ජාතිය සිංහලත් නෙවෙයි. අපේ ජාතිය දෙමළත් නෙවෙයි. අපේ ජාතිය මුස්ලිම් නෙවෙයි. අපි ඔක්කොම ශ්‍රී ලාංකික ජාතිය. අපේ ජාතිකත්වය ශ්‍රී ලාංකික. නැෂනැලිටි කියන එක ශ්‍රී ලාංකික. අපේ ජන වර්ගය වෙනස් වෙන්න පුළුවන්. හරි. ජන වර්ගය වෙනස් වෙන්න පුළුවන්. මෙතන ජන වර්ග අනුව ගිණුම්කරණයක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ කියන්නේ සිංහල අය කොච්චර භාණ්ඩ හා සේවා හදනවද? දෙමළ අය කොච්චර භාණ්ඩ හා සේවා හදනවද? මුස්ලිම් අය කොච්චර භාණ්ඩ හා සේවා හදනවද? එහෙම කතා කරන්නේ නැහැ. අර එහෙම ජාතීන් වශයෙන් වෙන් කරලා කතා කරන්නේ නැහැ. ජාති ජන වර්ග වෙන් කරලා කතා කරන්නේ. ජන වර්ග ඔක්කොම ටික පොදුවේ අරගෙන අපි ජාතික කියලා කතා කරනවා. ජාතියෙන් ජීවත් වෙන්නේ. ජාතියක් ජීවත් වෙන්නේ රටක. ජාති ජීවත් වෙන්නේ
දැන් ශ්‍රී ලාංකිකයෝ කියන කට්ටිය ජීවත් වෙන්නේ රටක විතරද? ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයෝ ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ විතරද? ඔව්. ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ ශ්‍රී ලංකාවේ විතරද? නෑනේ. ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකාවේ නොවන භූමි භාගවල ඉන්නවා. ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලාංකික නොවන භූමි භාගවලත් ඉන්නවා. අපි ඒක පස්සේ කතා කරමු. හරි කොහොම හරි ජාතියක් කියලා කියන්නේ දැන් අපි ලංකාවේ ගිණුම්කරණය ගත්තොත් ලංකාවේ ජාතික ගිණුම්කරණය කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයෝ සම්බන්ධයෙන් තමයි මේ ගිණුම්කරණ කටයුතු කරන්නේ. දැන් ජාතික ගිණුම්කරණය කියන එක ගැන කතා කරද්දී ජාතික ගිණුම්කරණයේදී අපි කතා කරන්නේ පුතා ශ්‍රී ලාංකිකයන් සිද්ධ කරන ගනුදෙනු සහ ඒගොල්ලෝ සම්බන්ධ වෙන සිද්ධි. හරි. ශ්‍රී ලාංකිකයෝ සිද්ධ කරන ගනුදෙනු සහ ඒගොල්ලෝ සම්බන්ධ වෙන සිද්ධි මේවා ඔක්කොම හැබැයි මෙන්න මේවා වෙන්න ඕනේ. මූල්‍යමය අතින් මැනිය හැකි වෙන්න ඕනේ. නිකම් මේවා වෙලා හරියන්නේ නැහැ. මූල්‍යමය අතින් කියන්නේ මුදලින් මනින්න පුළුවන් වෙන. එහෙනම් නිකන් ආවට ගියාට ගනුදෙනු අසිද්ධි ඒව කතා කරලා එහෙම බෑ. රටක වෙන මුදලින් මනින්න පුළුවන් ගනුදෙනු තමයි අපි සාමාන්‍යයෙන් ජාතික ගිණුම්කරණය කියන කොටසදී කතා කරන්නේ. දැන් ජාතික ගිණුම්කරණය කිව්වහම අපිට ජාතික ගිණුම්කරණය කියන මාතෘකාවට යන්න කලින් පාඩමට ප්‍රවේශ වෙන්න තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. දැන් ජාතියක් කිව්වහම අපේ ජාතිය වැඩිපුර ඉන්නේ ලංකාව ඇතුලේ. ඒකට අපි ලංකාව ගත්තොත් මේ ලංකාව කියන රට හරි ලංකාව කියන රට අපි සමස්තයක් ලෙස අරගෙන ආර්ථික විද්‍යාව තුළ කතා කරනවා. එහෙම කතා කරනකොට හරි අපි ආර්ථික විද්‍යාවේ ප්‍රභේද දෙකක් කතා කරනවා. පළවෙනි පාඩමේ අපි ඉගෙනගෙන තියෙනවා. අපි ලංකාව සම්බන්ධයෙන් සමස්ත අදහසක් ප්‍රකාශ කරන වෙලාවල් තියෙනවා. ලංකාවේ ආර්ථිකයේ කුඩා කොටසක් අරගෙන කතා කරන වෙලාවල් තියෙනවා. ඒතකොට ලංකාව සම්බන්ධයෙන් සමස්ත අදහසක් ප්‍රකාශ කරන්නේ මොන ආර්ථික විද්‍යාවෙන්ද? ලංකාව සම්බන්ධයෙන් සමස්ත අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් මොන ආර්ථික විද්‍යාවද? අපි ඉගෙනගෙන තියෙනවා සාර්වාර්ථික විද්‍යාවෙන් කියලානේ. හරි පළවෙනි පාඩමේ අපි ඒව ඉගෙනගෙන තියෙනවා. එතකොට පුතේ අපි ජාතික ගිණුම්කරණයේදී සමස්ත රට ගැන කතා කරන හින්දා අපි මෙතනින් එහාට කිසිම සූක්ෂම සංකල්පයක් කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ මේ පාඩම තුළ. මේ පාඩම තුළ හැම වෙලේම කතා කරන්නේ හැම සංකල්පයක්ම රට සම්බන්ධයෙන් පොදුවේ. හරි ලංකාව සම්බන්ධයෙන් නම් ලංකාව සම්බන්ධයෙන් පොදුවේ. හරි. එතකොට මේ ලංකාව සම්බන්ධයෙන් පොදුවේ කතා කරන හින්දා අපි මේකට දානවා සාර්ව ආර්ථිකය ගැන තමයි අපි කතා කරන්නේ. සාර්ව ආර්ථිකය. මොකක්ද සාර්ව ආර්ථිකය කියලා කියන්නේ? සමස්ත රට, සමස්ත ආර්ථිකය. එතකොට භූමි විභාගයේ විතරක් කියන නෙමෙයි භූමි විභාගයේ සිද්ධ වෙන ආර්ථික කටයුතු. දැන් ආර්ථිකය කියලා කිව්වහම ඒක භූමිය විතරක් නෙවෙයි. නිෂ්පාදනය, පරිභෝජනය, බෙදා හැරීම වගේ භූමිය ඇතුලේ සිද්ධ වෙන සියලුම ක්‍රියාකාරකම් ටිකට තමයි පුතේ ආර්ථිකය කියලා කියන්නේ. රට කියන්නේ වෙන කතාවක්. රටක් කියලා කියන්නේ නිශ්චිත භූමි ප්‍රදේශයක්, පාලන තන්ත්‍රයක් සහිත. ආර්ථිකය කිව්වහම එහෙම නෙමෙයි. ආර්ථිකයේ සිද්ධ වෙනවා කටයුතු, නිෂ්පාදනය වෙනවා, පරිභෝජනය වෙනවා, හුවමාරු වෙනවා, බෙදා හැරීම වෙනවා. ඔය සම්පූර්ණ ක්‍රියාවලිය තමයි ආර්ථිකය කියලා කියන්නේ. ඒක ශ්‍රී ලංකාවේ සමස්ත නිෂ්පාදන, පරිභෝජන, හුවමාරු, බෙදා හැරීම ක්‍රියාවලිය තමයි අපි සාර්ව ආර්ථිකය කියලා කතා කරන්නේ. එතකොට පළවෙනි පාඩමේ අපි ඉගෙන ගන්නවා සාර්ව ආර්ථිකය කොටස් කීපයකට කඩන. ඒ කියන්නේ සාර්ව ආර්ථිකය ගැන සාර්ව ආර්ථිකය එක එක පැති වලින් බලනවා. නේ? සාර්ව ආර්ථිකය එක එක පැති වලින් බලනවා. හරි. ඒවට අපි කිව්වා සාර්ව ආර්ථික විචල්යන් කියලා. ඔයාලට මතක නැහැ. හරි. හරි. මෙහෙම බලමුකෝ. දැන් මේ සමස්ත ආර්ථිකයට නැත්නම් සමස්ත රටට ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු ටිකක් තියෙනවා.
රටක් වුණාම ආර්ථිකයක් වුණාම ඒ ආර්ථිකය ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු තියෙනවා. ඒවා සාර්ව ආර්ථිකයේ තියෙන අරමුණු හින්දා අපි ඒවට කියනවා සාර්ව ආර්ථික අරමුණු. සමස්ත ආර්ථිකයට තියෙන අරමුණු. දැන් තනි පුද්ගලයෝ ගත්තාම ඒගොල්ලන්ට අරමුණු තියෙනවා. තනි ආයතන ගත්තාම ඒගොල්ලන්ට අරමුණු තියෙනවා. හැබැයි රටක් විදිහට ගත්තාම රටකටත් අරමුණු තියෙනවා. දැන් අපි රටක් විදිහට හීන දකිනවා නේ. අපි රටක් විදිහට අපේක්ෂා කරනවා අපේ රට නුදුරු අනාගතයේදී සංවර්ධිත රටක් වෙයි කියලා. නේ. අපි හැමෝගෙම අපේක්ෂා මේක. හැබැයි මේක වෙන එකක් නෑ මේ යන විදිහට. අපි අපේක්ෂා කරනවා එහෙමනේ. අපි සියලු රටවැසියෝ සමස්ත රටවැසියෝ අපේක්ෂා කරනවා අපේ රට ආර්ථික වර්ධනයක් වෙයි සංවර්ධනයක් වෙයි කියලා. නේ. හැමෝටම රස්සා හම්බ වෙයි. පිරිමි අනුපාතය යහපත් වෙයි. බඩු මිල දරා ගන්න පුළුවන් මට්ටමකට අඩු වෙයි. නේ. අපි එහෙම හිතනවා. අපි එහෙම අපේක්ෂා කරනවා. එතකොට අපි රටක් විදිහට රටේ සියලුම දෙනා බලාපොරොත්තු වෙන ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු තියෙනවා. රටක් විදිහට. අන්න ඒවට තමයි අපි කියන්නේ සාර්වාර්ථික අරමුණු කියලා. රටක් විදිහට අපි ළඟා කරගන්න බලාපොරොත්තු වෙන දේවල්. දැන් ඕගොල්ලෝ පුද්ගලිකවත් ළඟා කරගන්න බලාපොරොත්තු වෙන දේවල් තියෙන්න පුළුවන්. දැන් මේ දවස්වල නැත්නම් ඔයාගේ මේ ජීවිතයේ මේ කාලේ ඔයා ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණ මොකද්ද? ප්‍රධාන අරමුණ. ඔව්. ඔයා ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණ මොකද්ද? ඔව්. ඔයාට තියෙනනේ අරමුණ. දැන් මේ දවස්වල ඔයාගේ වැදගත්ම අරමුණ මොකද්ද? ඔව්. මොකක්ද ඔයාගේ අරමුණ? A level සමත් වෙන එක. A level සමත් වෙනවා කියන්නේ ඉතින් S3ක් ගන්න එකනේ. ඒක නෙමෙයි අරමුණ වෙන්න ඕනේ. විශ්වවිද්‍යාලයට යනවා කියන එක තමයි අරමුණ වෙන්න ඕනේ. නේ එක්සෑම් පාස් වෙනවා කියන එක සිම්පල් කේස් එක. හරි. පාස් වෙනවා S3ක් එනවා. ඒක එච්චර ලොකු හිතන්න දෙයක් නෙවෙයි. පාස් වෙන්න ඕනේ නේ. සාමාන්‍ය විදිහට පාස් වෙලා වැඩක් නැහැ. ඒතර ඔයාට තනි අරමුණු තියෙනවා. මටත් තනි අරමුණු තියෙනවා. ඔයාලා ගෙදර අනිත් අයට අරමුණු තියෙන්න පුළුවන්. හැබැයි මෙතන කතා කරන්නේ තනි අරමුණු ගැන නෙවෙයි. හරි. සමස්ත රටවැසියන්ට තියෙන පොදු අරමුණු කීපයක් ගැන. හරි. සමස්ත රටවැසියන්ට. ඒතකොට සමස්ත රටවැසියෝ බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ අරමුණු. පූර්ණ සේවා නියුක්තියක්. හරි. මෙන්න මේවා ආර්ථික ස්ථායීතාව සාධාරණත්වය පස්සේ ආර්ථික වර්ධනය මේවා පාඩම් කරගන්න වෙනවා තිරසාර සංවර්ධනය මේ වගේ අරමුණු ටිකක් ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා. හරි. සමස්ත රටවැසියන් නැත්නම් ආර්ථිකයේ ඉන්න සියලුම දෙනා ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ළඟා කරගන්න අපේක්ෂා කරන අරමුණු තමයි සාර්වාර්ථික අරමුණු කියලා කියන්නේ. හරි. ඔයාගේ ටියුට් එකට ගියොත් එහෙම සමාජයක් විසින් සමාජයක් කියන්නේ රටක ජීවත් වෙන මිනිස්සු ටිකනේ. සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය තුළින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන විවිධ අරමුණු සාර්ව ආර්ථික අරමුණු වශයෙන් හැඳින්වේ. ඔයාගෙන් සාර්ව ආර්ථික අරමුණු කියන්නේ මොනවද? ඒවට උදාහරණ මොනවද කියලා අහන්න පුළුවන්. හොඳද? එහෙනම් අපි ඔය නිර්වචනය පොඩ්ඩක් පාඩම් කරගන්න ඕනේ. මොකද්ද? සමාජයක් විසින් සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය තුළින් සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය කියවහම මෙතන අදහස් වෙනවා ආර්ථිකයේ කටයුතු කරන සියලුම දෙනාගේ ක්‍රියාකාරකම් කියන්නේ. සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය තුළින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන විවිධ අරමුණු highlight කරගන්න. සමාජයක් විසින් සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය තුළින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන විවිධ අරමුණු කියන කොටස සාර්වාර්ථික අරමුණු කියලා කියන්නේ. ඉතින් ඒවට උදාහරණ තියෙනවා පූර්ණ සේවා නියුක්තිය, ආර්ථික ස්ථායීතාවය, සාධාරණත්වය, ආර්ථික වර්ධනය සහ තිරසාර සංවර්ධනය කියලා. මම ඔය ගැන පොඩි පැහැදිලි කිරීමක් වෙනම කරගෙන යනවා. ඔයාගේ පැහැදිලි කිරීම අපේක්ෂා කරන එකක් නැහැ.
මොනවද කියලා අහන්න පුළුවන්. කෙටි ප්‍රශ්නයකට අහන්නත් පුළුවන් පහත ඒවායේ සාර්ව ආර්ථික අරමුණක් නොවන්නේ මොකක්ද කියලා මේවායින් හතරකුයි මේවට අදාළ නොවන තව මොකක් හරි අරමුණකුයි දාලා කෙටි ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. හරි කෙටි ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. අපි පළවෙනි එක ගමුකෝ. පූර්ණ සේවා නියුක්තිය. හරි පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ පුතා සරලව මෙන්න මෙහෙම. රටේ භාවිතා කළ හැකි හරි දැන් රටේ දිනනේ භාවිතා කළ හැකි සම්පත් උපරිම හා ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම. උපරිම පාවිච්චි කරනවා හොඳම විදිහට. හරි රටේ භාවිතා කළ හැකි සම්පත්. එතකොට ඔතන පූර්ණ සේවා නියුක්තිය කිව්වහම ශ්‍රමය ගැන විතරක් නෙවෙයි කතා කරන්නේ. හරි ශ්‍රමය ගැන විතරක් නෙවෙයි කතා කරන්නේ. හරි දැන් සාමාන්‍යයෙන් අපිට සේවා නියුක්ත කතාව කිව්වම මතක් වෙන්නේ ශ්‍රමය ඇතුළුව හරි සියලුම නිෂ්පාදන සාධක ඒ කියන්නේ භාවිතා කරන්න පුළුවන් ඒවා උපරිම පාවිච්චි කරන්න ඕනේ. උපරිම කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදන කටයුතු සඳහා පාවිච්චි කරන්න ඕනේ. නිකන් තියෙන්න බෑ. ඒ කියන්නේ රැකියා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට රැකියාව තියෙන්න ඕනේ. ඒගොල්ලෝ රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න බෑ. හරි 100ක් 2ක් ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. සාදේශීය බහුතරයට රැකියාව තියෙන්න ඕනේ. රැකියාවක් කරන්න කැමති හැමෝටම රැකියාවක් කරන්න අවස්ථාවක් තියෙනවා. පාවිච්චි කරන්න පුළුවන් ඉඩම් සියල්ල පාවිච්චි වෙලා තියෙන්න ඕනේ මොනවට හරි. වගා කටයුතු වලට හෝ ඉදිකිරීම වල. ප්‍රාග්ධන උපකරණ සියල්ල භාවිතා වෙන්න ඕනේ. ඒවා අකර්මණ්‍යව තියෙන්න බෑ. හරි. අන්න එහෙමනම් අපි කියනවා පූර්ණ සේවා නියුක්තයි කියලා. රටක් විදිහට අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. රැකියාව නැති මිනිස්සු ඉන්නවනේ. අපි හැමෝම කැමතියි අපිට රැකියාවක් ලැබෙනවා. දැන් ඕගොල්ලෝ ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධිය අරගෙන අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? රැකියාවක් ලබා ගන්න එකනේ. ඒතකොට බලාපොරොත්තුෙන් ඕගොල්ලෝ හැමෝම බලාපොරොත්තු වෙනවා පූර්ණ සේවා නියුක්තියකට රට ගමන් කරයි කියලා. අපි හැමෝගෙම අපේක්ෂාව. හරි. ඒතකොට රටේ සම්පත් නැත්නම් රටේ භාවිතා කළ හැකි සම්පත් උපරිම හා ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමට අපි කියනවා පූර්ණ සේවා නියුක්තිය. ඉතින් ඔයාලා නියුක්ත එකේ ඉස්සරහා ඔය කාරණාවල ඉස්සරහා ඉන්න තියෙනවා. ඔයාලා කැමති නම් චූටි අකුරින් මේවා ලියාගත්තට වැරද්දක් නැහැ. හරි. ආර්ථික ස්ථායීතාවය. හරි. මොකද ආර්ථික ස්ථායීතාවය කියලා කියන්නේ? ඒ කියන්නේ ආර්ථිකය අභ්‍යන්තර හෝ බාහිර කම්පන වලින් හරි ආර්ථිකය අභ්‍යන්තර හෝ බාහිර කම්පන වලින් ආරක්ෂා කර ගැනීම නැත්නම් තුලණයකින් පවත්වාගෙන යාම කම්පන අවස්ථාව. දැන් මේ කම්පන කිව්වහම අභ්‍යන්තර බාහිර කියලා දින දෙකක්. කම්පනය කියන්නේ මෙන්න මේ වගේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආර්ථිකයේ හටගන්නේ නැති සිද්ධියක් හටගත්තොත් ඒක අපි කියන කම්පනයක් කියලා. දැන් මෙහෙම කියනවා. දැන් මේ කොරෝනා වසංගතය කියන එක තියෙනවානේ. ඕක දැන් ඉස්සර ඉඳන්ම තිබිච්ච එකක් නෙවෙයිනේ. මේක හදිස්සියේ ඇතිවෙච්ච එකක්. ඒකෙන් ආර්ථිකයට ලොකු බලපෑමක්. රටට ලොකු බලපෑමක් වෙනවා. ඔය කොරෝනා වසංගතය කියන එක පුතා බාහිර කම්පනයක්. මොකද්ද? ලෝකයේ වෙනත් රටවල් වල ඇති වෙලා අපේ රටට බලපාපු එකක්. දැන් අපේ අභ්‍යන්තර කම්පනයක් බවටත් ඒක පත් කරලා. ඒ කියන්නේ අපේ රටේ ඇතුළතත් ඒක බලපාලා. හරි. දැන් මම මෙහෙම කියන්නම්කෝ. ලංකාවේ සුනාමි තත්ත්වයක් ඇති වුණා. හරිද? ඒක අභ්‍යන්තර කම්පනයක්. භූමිකම්පාවක් කියන අදහස නෙමෙයි කම්පනයක් කියන්නේ. හොඳේ. ආර්ථිකය ඇති වෙන මොකක් හරි සිද්ධියක්. ආර්ථිකයට බලපාන. හරි. ලංකාවේ සිවිල් ගැටුමක් ඇති වුණොත් ඒ කියන්නේ රටේ අභ්‍යන්තර පාර්ශ්ව දෙකක් ගහගත්තොත් ජනවර්ග දෙකක් කියලා හිතමු නැත්නම් ආගම් ජාති දෙකක් කියලා හිතමු ගහ ගන්න. ඔන්න අභ්‍යන්තර කම්පනයක්. ඔය වෙලාවට රට අස්ථාවර වෙනවා. රට අස්ථාවර වෙනවා. හරි. එතකොට ආර්ථිකය අස්ථාවර වෙනවා. මිල ප්‍රස්තාව නැති වෙනවා, කර්මාන්ත ශාලා වැහෙනවා. එහෙම වෙන්න බෑ. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ස්ථාවර මට්ටමකින් තියෙන රටක්. ඒ කියන්නේ අභ්‍යන්තර කම්පන නැති වෙනවා. බාහිර කම්පන කියලා කියන්නේ ලෝක වෙළඳපොලේ ඇති වෙන සත්ව කියලා කියන්නේ. දැන් ලෝක වෙළඳපොලේ තෙල් බිල ඉහළ යනවා. එතකොට ලංකාවේ තෙල් බිලත් මොකද වෙන්නේ? ලෝක වෙළඳපොලේ khනිජ තෙල් බිල ඉහළ ගියොත් එහෙනම් ලංකාවේ khනිජ තෙල් බිලට මොකද වෙන්නේ? දැන් ඔයාලට ප්‍රවෘත්ති වල ඇහෙනවනේ. ලෝක වෙළඳපොලේ khනිජ තෙල් බිල ඉහළ යනකොට ලංකාවේ khනිජ තෙල් වල බිලට මොකද වෙන්නේ? khනිජ තෙල් කියන්නේ පෙට්‍රල් ඩීසල් වගේ මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. හරි. එතකොට එළිය වෙන සිද්ධිය අපේ රටෙන් බාහිර වෙන සිද්ධියක් අපේ රටට බලපානවා. දැන් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගියහම අපේ රටේ තෙල් මිලත් ඉහළ යනවා. දැන් අපේ රටේ තෙල් මිල ඉහළ ගියහම ඊගාවට මොකද වෙන්නේ? බඩු වල මිල වැඩි වෙනවා. ඇයි ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා, නිෂ්පාදන වියදම් වැඩි වෙනවා.
ඔන්න බඩු මිල වැඩි වෙනවා. ඔන්න මිනිස්සුන්ට දැනෙනවා ඒක. හරි. එතකොට අභ්‍යන්තර හෝ බාහිර කම්පනයන්ට නොසැලී ඉන්න තියෙන හැකියාව තමයි ආර්ථිකය අපි කතා කරන්නේ. ආර්ථික ස්ථායීතාවය කියන්නේ. හරි. ආර්ථික ස්ථායීතාවය කියලා කියන්නේ ආර්ථිකයට බලපාන අභ්‍යන්තර හෝ බාහිර කම්පනයන් හමුවේ නොසැලී සිටීමේ හැකියාව. ඉතින් ඒක ඇති වෙන්නේ රටක ඉන්න ආර්ථිකයේ මෙහෙවන කට්ටියගේ කාර්යක්ෂමතාවය මත. විශේෂයෙන් රජයේ දක්ෂ නම් ඕනෑම කම්පනයක් හමුවේ ආර්ථිකය ඇදගෙන යන්න ඒ රට සෑහෙන මට්ටමකින් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. දැන් මේ කොරෝනා හමුවේ ලෝකයේ බොහෝ රටවල් ආර්ථිකය ඉස්සරහට අරගෙන ගිහිල්ලා තියෙනවා. අපි විතරක් පස්සට ගිහින් තියෙනවා. හරි. අපේ නායකයෝ කියනවා කොරෝනාවෙන් තමයි බැරි. ඒකෙන් තමයි අපි පස්සට ගිහින්. ඒ වුණාට ලෝකේ බොහෝ රටවල් කොරෝනාත් එක්ක ඉස්සරහට ගිහින් තියෙනවා. ඉන්දියාව, චීනය වගේ නැත්නම් බංගලාදේශය වගේ අපිට හුඟක් පහළින් හිටපු රටවල කොරෝනා වසංගතයත් එක්ක ඒගොල්ලෝ ආර්ථිකය ඉස්සරහට අරගෙන ගිහිල්ලා තියෙනවා. අපේ උන්ගේ හයිය විතරයි. හරි. අපේ ජනාධිපතිගේ, අගමැතිගේ, විපක්ෂ නායකගේ හරි. ඉන්න ඇමතිවරුන්ගේ ඔක්කොගෙම හයිය විතරයි වැඩ නැහැ. හරි. අපිට පහළින් හිටපු බංගලාදේශයෙන් පවා අපි දැන් ණය ගන්නවා. හරි. බංගලාදේශයෙන් පවා දැන් ඔය මැච් එකෙන් බලන කොල්ලෝ ඉන්නවනම් අර YouTube එකේ බලනකොට කමෙන්ට් දානනේ බංග්ලාදේශ කාරයෝ නේ. නේද? පූ කන්ට්‍රි කියලා දාන්නේ අපිට. එන දුප්පත් රටක් අපි. උඹලා අපේ ලෝන් ගත්තා. එහෙම කින්ඩිය දාන මැච් එක බලනකොට. විලියම් ජය නේද? හරි. ආන්ගේ වගේ තැනකට අපේ රට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ රට ආර්ථික වශයෙන් ස්ථායී නෑ පුතා. ආර්ථික වශයෙන් ස්ථායී නෑ. අමාරු එක හදාගන්න. හැබැයි අපි රටේ හැමෝම අපේක්ෂා කරනවා රටේ ස්ථාවරත්වයක් තියෙයි කියලා. ඒකෝර ආර්ථික ස්ථායීතාවය කියලා කියන්නේ සරලව ආර්ථිකයට බලපාන අභ්‍යන්තර හෝ බාහිර කම්පනවලට නොසැලී සිටීමේ හැකියාව රටකට ආර්ථිකයට ඇතුලෙන් හරි පිටින් හරි එල්ල වෙන තර්ජන ගර්ජන මොනවා හරි සිද්ධිහින්දා ඒ ආර්ථිකයේ සාමාන්‍ය කටයුතු වල බාධාවක් නොවි පවත්වාගෙන යන්න පුළුවන් නම් අපි කියනවා ආර්ථික වශයෙන් ස්ථායී කියලා ඒ රට. අපි හැමෝගම අපේක්ෂාව ඒක. හරි. ඊළඟට තියෙනවා සාධාරණත්වය. සාධාරණත්වය කියන්නේ රටේ සාධාරණත්වය කියලා කියන්නේ රටේ බිහි වෙන භාණ්ඩ හා සේවා නැත්නම් රටේ ජනතාව උත්පාදනය කරගන්න ආදායම් සාධාරණ ආකාරයකට බෙදලා යනවා. පැහැදිලි? රටේ ආදායම ධනය විෂමතාවයන් අවම වන විදිහට බෙදලා යනවා. විෂමතාවයන් නැති වෙන විදිහට නම් ඉතින් කරන්න අමාරුයි. විෂමතාවයක් කියන්නේ වෙනසක් නේ. දැන් රටේ හැමෝටම සමානව ආදායම බෙදන්න බෑ. ඒකට හේතුව එක එක්කෙනා මහන්සි වෙන ප්‍රමාණය වෙනස්නේ. දැන් දොස්තර කෙනෙකුටයි ගුරුවරයෙකුටයි සමාන වැටුපක් දෙන්න බෑ. පැහැදිලිද? දොස්තරවරයෙකුටයි කම්කරුවෙකුටයි සමාන වැටුපක් දෙන්න බෑ. හේතුව ඒ එක එක්කෙනා අදාළ කුසලතාවය ලබා ගැනීම සම්බන්ධයෙන් දරලා තියෙන කැපකිරීම වෙනස්. හරි. එතකොට මේ වෙනස් කැපකිරීම මත ඒකට සාධාරණ ගෙවීමක් කරන්න ඕනේ. මෙතන සාධාරණත්වය කියලා කියන්නේ අර විෂමතාවයන් ගොඩක් වැඩි වෙන විදිහට වෙන රටේ ආදායම ධනෙ බෙදලා යන්න හොඳ නැහැ කියන්නේ. සාධාරණ ක්‍රමයකට බෙදලා යන්න. පැහැදිලි? හරි. ඒ කියන්නේ දොස්තර කෙනෙක් දවසට ලක්ෂ 5ක් හොයනකොට කම්කරුවෙකුට රුපියල් 500ක් හම්බ වුණොත් ඒක අසාධාරණයි. පැහැදිලි? මෙතන කියන්නේ සාධාරණ වෙන්න ඕනේ. අර මහන්සියට හරියන ප්‍රතිලාභ තියෙන්න ඕන රටේ ජීවත් වෙන්න. හරි. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ ඉතින් එහෙම නැහැනේ. හරි. හම්බ කරන්න පුළුවන් කෙනා ගොඩාක් හම්බ කරනවා. බැරි කෙනාට ඇත්තෙම නැහැ. සැප විඳින්න ගියත් එහෙම නේ. වාහනයක් ගන්න පුළුවන් අය ගන්නවා. හොඳටම කල්ලි තියෙන අය ගන්නවා. අනිත් අයට බයිසිකලයක්වත් ගන්න. නේ. එතකොට මොකද වෙන්නේ? එහෙම වුණාම සාධාරණ නැහැනේ. හරි. සාමාන්‍යයෙන් ත්‍රිවිල් එකක්, මෝටර් සයිකලයක්, පොඩි ඉන්දියන් කාර් එකක් වගේ එකක් සාමාන්‍ය මිලකට සාමාන්‍ය ජනතාවට ගන්න තියෙනවා. ලොකු මුදලක් ගෙවලා කරන ප්‍රාඩෝ එකක් වගේ එකක් හැම ගන්න
ටිකක් ලොකු ගාණක් ගෙවන්න උනාට කමක් නැහැ. එතකොට ඒවා එහෙම වදින්න ඕන නැහැ ගනි. හැබැයි අර පොඩි කට්ටියට පොඩි එකක් ගන්න තියෙනවා. දැන් ලංකාවේ මේ යන විදිහට මොකද වෙලා තියෙන්නේ? මොකක් කරගන්න බෑනේ. ඒතකොට ලංකාවේ හදන භාණ්ඩ හෝ පිටරටින් ගේන භාණ්ඩ ටික බෙදිලා යන විදිහේ පොඩි අවුලක් තියෙනවා. නේ? දැන් සාමාන්‍යයෙන් අර පොඩි ස්කූටර් එක ගෑනු ළමයි පදිනේවත් තියෙනවා. පිරිමියෙක් පදිනවා, ගෑනුවක් පදිනවා. පොඩි දෙගොල්ලන්ටම පොදු වෙලා තියෙන ස්කූටර් මේ. සමහර ස්කූටර් තියෙනවා ලක්ෂ 4යි 5යි. හරි. තේරුණාද? එතකොට හොල දෙකේ අර නිකන් ප්ලාස්ටික් ගොඩක්. හරිද? ඒක ලක්ෂ 5කට යනවා කියලා කියන්නේ. හරි. ඒක සාධාරණ නෑ නේ. ඒතකොට ඒක බෙදිලා යන විදිහ අවුලක් තියෙනුනේ පැහැදිලිව. හරි. එතකොට මෙතන සාධාරණත්වය කියලා කියන්නේ අපේ ආදායම හා ධනය. නේ? අරේ ආදායම හා ධනය මොකක් වෙනකද? විෂමතාවන් අවම වන ආකාරයට බෙදී යාම. මේක තමයි අපි හැමෝගෙම අපේක්ෂාව. ආදායම ධනය විෂමතාවන් අඩු වෙන විදිහට බෙදලා යන්න ඕනේ. වෙනසක් තියෙන්න පුළුවන්. ලොකු ગેප් එකක් තියෙන්න හොඳ නැහැ කියලා මේ කියන්නේ. හරි. ඒ කියන්නේ රටේ ජනතාවගෙන් 3න් 2ක් විතර සම්බෝලයි බදුයි කනකොට 3න් 1ක් හොඳ රසවත් ආහාර කනවා නම් ඒක සාධාරණ නැහැ. හරි. ඒක තමයි මේ කියන්නේ. අපේ හදන භාණ්ඩ හා සේවා ටික බොහෝ පිරිසකට ළඟා විය හැකි මට්ටමක තියෙනවා. දැන් බඩු පිළිහෙම එහෙම තියෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. දැන් ලංකාවේ නම් මේ යන විදිහට සාධාරණත්වය කියලා හිතන්න අමාරුයි නේ. හරි. ඊට පස්සේ තියෙනවා පුත ආර්ථික වර්ධනය කියලා එකක්. ඒක මම චුට්ටක් උඩින් ලියනවා. හරි. ඒක පැහැදිලි කිරීම. ආර්ථිකයේ වර්ධනය වෙනවා කියන්නේ මොකද්ද පුතේ? ඔව්. ආර්ථිකයේ වර්ධනය වෙනවා කියන්නේ මොකක්ද? ආර්ථිකයේ වර්ධනය වෙනවා කියලා කියන්නේ රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණයේ වැඩිවීමක් වෙන්න ඕනේ. ප්‍රමාණය වැඩිවීම. හරි. රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. හරි. අඛණ්ඩව ඉහළ යාම. අඛණ්ඩව ඉහළ යාම. අපි කියනවා ආර්ථික වර්ධනයක් කියලා. ඒක අපි හැමෝගෙම අපේක්ෂාව. මොකද රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ අපිට පාවිච්චි කරන්න තියෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ. හරි. වැඩිපුර භාණ්ඩ හදනකොට වැඩිපුර අපිට පාවිච්චි කරන්න පුළුවන්. වැඩිපුර භාණ්ඩ හදනකොට අපිට මේ වැඩිපුර භාණ්ඩ හදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ආදායම උපය ගන්න. නේ? දැන් රටේ වැඩිපුර භාණ්ඩ හා සේවා හදන්නේ ව්‍යාපාරනේ. එතකොට ව්‍යාපාර වැඩිපුර භාණ්ඩ හා සේවා හදනවා නම් පුතේ වැඩිපුර ශ්‍රමිකයෝ බඳව ගන්න. වැඩිපුර ඉඩම් පාවිච්චි කරනවා. පැහැදිලි? එතකොට ඉඩම් වල අයිතිකාරයන්ට ශ්‍රමිකයන්ට ආදායම උපය ගන්න පුළුවන්. ඒ උපයන ආදායම වලින් අර වැඩියෙන් හදන භාණ්ඩ හා සේවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය උසස් වෙනවා. වෙනතර වඩා සතුටින් ඉන්න පුළුවන්. හරි. ඊට පස්සේ තිරසාර සංවර්ධනය. තිරසාර සංවර්ධනය කියලා කියන්නේ අඛණ්ඩව පවත්වාගෙන යා හැකි සංවර්ධනයක්. අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් සංවර්ධනයක්. ඔය සංවර්ධනය කිව්වහම පුතේ ඒක මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. දැන් මේ ආර්ථික වර්ධනය කියන එකක් කතා කරලා නේද? ආර්ථික වර්ධනය කියන එකත් එක්ක තමයි සංවර්ධනය කියන එක ඇති වෙන්නේ. දැන් ආර්ථික වර්ධනයේදී අපි කියවනේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවා කියලා. ඒතර භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනකොට මම ඔයාලට කිව්වනේ මිනිසුන්ගේ ආදායම් වැඩි වෙලා මිනිසුන්ගේ පරිභෝජනය වැඩි වෙලා ජීවන තත්ත්වය උසස් වෙනවා කියලා. සංවර්ධනයක් කියලා කියන්නේ පුතේ ඇත්තටම මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් වීම. ජීවන තත්ත්වය කියන්නේ මොකද්ද? අපි කන විදිහ, අඳින විදිහ නේද? ජීවත් වෙන ගෙදර, පාවිච්චි කරන වාහනය නේ? හරි. ඊළඟට අපිට පරිසරයේ තියෙන ගුණාත්මක භාවයේ ජීවත් වෙන්න තියෙන හිතකර භාවය අන්න ඒවා දියුණු වෙන එකට තමයි අපි සංවර්ධනය කියලා කියන්නේ. හරි. ඒතර ඔය සංවර්ධිත රටවල් කියන ඒවායේ අධ්‍යාපනය, රෝහල් නේද? ආහාර, වාහන, ගමනාගමනය, සංනිවේදන කටයුතු ඒ සියල්ල මූලික අවශ්‍යතා හැටියට සලකලා ඒවා හැමෝටම ළඟා වෙන්න පුළුවන් මට්ටමක තියෙනවා. දැන් අපේ එහෙම නැහැ. හරි. දැන් අපිට ෆෝන් එකක් ගන්න පුළුවන්, data card එකකුත් ගන්න පුළුවන්. හැබැයි සිග්නල් නැහැනේ. එතකොට අපි
සංවර්ධනය වෙලා නැහැ. දැන් අපේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ෆෝන් එකට සිග්නල් නැත්නම් හොඳට මේ දවස්වල දරුවෝ ගොඩාක් අයට ඉගෙන ගන්න බෑනේ. ඒකෝට ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය යහපත් නැහැ අයහපත් නේ. එතකොට ලංකාව ආර්ථික වර්ධනය ළඟා කරගෙනත් නෑ හරියට තාම. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඛණ්ඩ වැඩිවීමක් දකින්නත් අමාරුයි. චුට්ට තමයි වැඩි වෙන්නේ. ඒක නැතුව මේක කොහොමවත් කරන්න බෑ. මොකද මේක නැතුව භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙන්නේ නැතුව ආදායම වැඩි වෙන්නේ නැතුව හොඳ ජීවන තත්ත්වයකට යන්න බෑ. ජීවන තත්ත්වයකට ඉහළ ජීවන තත්ත්වයකට යන එක තමයි මේ තිරසාර සංවර්ධනය කියන්නේ. ඒක හැබැයි අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ හැමදාම ජීවන මට්ටම එකම විදිහට උසස් මට්ටමකින් තියාගෙන යන්න පුළුවන් නම් අපි කියනවා තිරසාර සංවර්ධනයක් කියලා. ඉතින් අපි රටේ ජීවත් වෙන හැමෝගෙම අපේක්ෂාවන් මේවා තමයි. ඒතර අපි හැමෝගෙම අපේක්ෂාවන් වල තමයි ඔය සාර්වත්‍රික අරමුණු කියලා කියන්නේ. සාර්වත්‍රික අරමුණු කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා මාතෘකාවක් දෙනවා සාර්වත්‍රික විචල්්‍ය. ආර්ථිකය වෙනස් කරන දේවල් වලට තමයි ඔය සාර්වත්‍රික විචල්‍යයන් කියලා කියන්නේ. ආර්ථිකයේ වෙනස්කම් වලට භාජනය වෙන දේවල්. හරි. අපි ගත්තොත් ඒවා සාර්ව ආර්ථික විචල්්‍ය. විචල්්‍යයක් කියලා කියන්නේ වෙනස් වෙන දෙයක්. සමස්ත ආර්ථිකයේ වෙනස්කම් වලට ලක් වෙන දේවල්. එතකොට මේ වෙනස් වෙන දේවල් තමයි ආණ්ඩුවක් රටේ ජීවත් වෙන ජනතාව වෙනස් කරන්න උත්සාහ කරන්නේ. වෙනස් වෙන දේවල් වෙනස් කරනවා. වෙනස් වෙන දේවල් වෙනස් කරලා ඒගොල්ලෝ අරමුණු වලට යනවා. හරි. දැන් මේ සාර්වත්‍රික විචල්්‍ය පාවිච්චි කරලා මෙන්න මේවා තමයි ළඟා කරගන්නේ. දැන් අපි කලින් කතා කරේ මොනවද? සාර්ව ආර්ථික අරමුණු. තිරසාර සංවර්ධනයෙන් පරිසරයේ සම්බන්ධ මොනවා හරි තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. තිරසාර සංවර්ධනයේදී කතා කරනවා පරිසරයේ ගුණාත්මක භාවය ආරක්ෂා වෙන්න ඕනේ. දැන් ජනතාවගේ ජීවන තත්ත්වය කොච්චර උසස් වුණත් වැඩක් නැහැ. සල්ලි දීලා උත්ප ගන්න වෙනවනේ. ජනතාවගේ ජීවන තත්ත්වය කොච්චර උසස් වුණත් වැඩක් නැහැ. හැමෝටම කඩෙන් අරන් වතුර බොන්න වෙනවනේ. හරි. ඒ කියන්නේ සංවර්ධනය වෙන්න ඕනේ කියලා කතා කරනවා. ජීවන තත්ත්වය උසස් වෙන්න ඕනේ. නිදහස උත්ප ගන්න තියෙනවා. ඊට වතුර ටිකක් බොන්න තියෙනවා. හරි. හිර වෙලා ඉන්න බෑ. හරි. අපි කියනවා පරිසරයේ ගුණාත්මක භාවය ආරක්ෂා වෙන්න ඕනේ. හරි. ඉස්සරහදී අපි ඒක කතා කරනවා අවසාන පාඩම් වලදී. ආර්ථික වර්ධනය හා සංවර්ධනය කියන පාඩමක් තියෙනවා අවසානයේ. ඒ කියන්නේ 11 වෙනි පාඩම. අන්නේ පාඩමේදී අපි තිරසාර සංවර්ධනය කියන මාතෘකාව කතා කරනවා සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන. හරි. ලෝකේ ජනප්‍රිය මාතෘකාවක්. හරි. සාර්වත්‍රික විචල්්‍ය සහ සාර්වත්‍රික අරමුණු. ගොඩක් වෙලාවට පුතේ මේ විචල්්‍යයන් වෙනස් කිරීම හරහා තමයි අරමුණු ළඟා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අරමුණු ළඟා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. සමස්ත ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන මූලික විචල්‍යයන් සාර්වත්‍රික විචල්‍යයන් වේ. සමස්ත හරි. එතකොට මම ඔයාලට කියමින් හිටියේ මේ ආර්ථික විචල්‍යයන් හරහා තමයි අපි ආර්ථික අරමුණු වලට යන්න ඕනේ. පැහැදිලි? ආර්ථික අරමුණු වලට යන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම සාර්වත්‍රික විචල්‍යයක් තියෙනවා නම් සමස්ත නිමෝම. සමස්ත නිමෝම. ඔක සමහර තැන්වල ව්‍යවහාර වෙනවා මෙහෙම. ජාතික නිෂ්පාදිතය කියලා. හරි. ජාතික නිෂ්පාදිතය කියලා තෝක ව්‍යවහාර වෙනවා. පැහැදිලි? හරි. එතකොට හරිද? එතකොට සමස්ත නිමෝම නැත්තම් රටේ ඔක්කොම හදන නිමෝමනේ. දැන් අරමුණක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. මොකක්ද? ආර්ථික වර්ධනය. හරි. උනගන්න එක තියෙන සම්බන්ධ. දැන් මේ සමස්ත නිමෝම කියලා කියන්නේ රටේ හදන මේ තේරෙන භාෂාවෙන් කියන්නේ රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණයනේ. රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය තමයි ආර්ථික වර්ධනය කියලා කියන්නේ.
එතකොට මේ රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය මොනවා වීමද අපි ආර්ථික වර්ධනය කියලා කියන්නේ? ඔව්. රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය මොනවා වීමද අපි ආර්ථික වර්ධනය කියන්නේ? දැන් අර කලින් කිව්වේ ලියාගත්ත පොඩියද? ඔව්. රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය මොකක් වෙන එකද? ඔව්. වැඩි වෙනවා. අන්න හරි. රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වීම. ඒක නිකන් වැඩි වීමකුත් නෙවෙයි පුතේ. මෙහෙම එකක්. මොකද්ද? අඛණ්ඩ වැඩි වීම. අන්න හරි. එතකොට මේ බලන්න මේ විචල්ය නැත්නම් මේ නිමවුම කියන විචල්ය වෙනස් කරනවා. කොහොමද? වැඩි කරනවා මොකටද? ආර්ථික වර්ධනය හදාගන්න. එහෙනම් ඔයාලට පේනවද? මේ සාර්වත්‍රික විචල්ය කියන ඒවා වෙනස් විචල්ය කියන වෙනස් වෙනීමනේ. වෙනස් කරාම අපිට අරමුණු වලට යන්න පුළුවන් කියන්නේ. සාර්වත්‍රික අරමුණක් වෙන ජාතික නිමවුම නැත්නම් සමස්ත නිමවුම වැඩි කිරීමෙන් අපිට ආර්ථික වර්ධනය කරා ළඟා විය හැකියි. එහෙනම් අපිට පුළුවන් බොහෝ සාර්වත්‍රික විචල්යන් සහ අරමුණු අතර සම්බන්ධයක් පැහැදිලි කරගන්න. සම්බන්ධයක් තියෙනවා. අපි එකින් එක පැහැදිලි කරගෙන යනවා. එතකොට සමස්ත නිමවුම නැත්නම් ජාතික නිෂ්පාදනය කියලා කියන්නේ මොකක්ද? රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඒක වැඩි වුණොත් අපිට පුළුවන් ආර්ථිකය වර්ධනය කරා යන්න. ඊට පස්සේ මම ඊගාව විචල්ය තව එකක් අරන් පෙන්නන්නම්කෝ ඔයාලට. සේවා නියුක්තිය කියලා එකක් තියෙනවා. සේවා නියුක්තිය. සේවා නියුක්තිය කියලා කියන්නේ මොකක්ද එතකොට? මම කිව්වා ශ්‍රමය ඇතුළු නිෂ්පාදන සාධක භාවිතා කළ හැකි ඒවා උපරිම වශයෙන් කාර්යක්ෂමතාවයෙන් භාවිතා කරනවා කියන්නේ. භාවිතා කළ හැකි සම්පත් උපරිම භාවිතා කරනවා නම් අපි කියනවා සම්පත් උපරිම භාවිතා කරපු හින්දා උපරිම භාවිතා කරන අපි කියනවා ඒවා පූර්ණ වශයෙන් භාවිතා කරලා තියෙනවා. පූර්ණ සම්පූර්ණ උපරිම වශයෙන් භාවිතා කළා කියන වචන තමයි අපි දාන්නේ මොකද්ද මේ සේවා නියුක්තිය. සේවා නියුක්තිය කියන්නේ සම්පත් පාවිච්චි කරන එක. උපරිම පාවිච්චි කරන එක තමයි අරමුණ. එහෙනම් උපරිම පාවිච්චි කරන එකට කියනවා අපි පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය කියන එක ළඟා කරගන්නේ මොකක් වෙනස් කරලාද? සම්පත් පාවිච්චිය වෙනස් කරලා. සම්පත් පාවිච්චියේ තියෙන වචනේ තමයි සේවා නියුක්තිය කියන්නේ. එහෙනම් සේවා නියුක්තිය වැඩි කිරීම හරහා අපිට පුළුවන් මොකක් ළඟා කරගන්න? පූර්ණ සේවා නියුක්තිය ළඟා කරගන්න. ඔයාලට පේනවද එතකොට සාර්වත්‍රික විචල්‍ය සහ සාර්වත්‍රික අරමුණු අතර සම්බන්ධයක් දකින්න පුළුවන්. බොහෝ ඒවායි ඈ බොහෝ ඒවා. ඊට පස්සේ ගත්තොත් පොදු මිල මට්ටම කියලා එකක් තියෙනවා. පොදු මිල මට්ටම. මොකක්ද පොදු මිල මට්ටම කියලා කියන්නේ? ඔව් පොදු මිල මට්ටම කියලා කියන්නේ මොකක්ද? රටේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල. හරි පොදු මිල මට්ටම කියලා කියන්නේ. ඕක අඛණ්ඩව ඉහළ යනවා නම් මිල මට්ටම ඉහළ යන එක කියන්නේ නම් මොකද්ද පුතේ? ඔයාලා අහලා තියෙනවා ඒක. ඕන තරම් ඇහිලා ඇති. මිල මට්ටම දිගටම ඉහළ යනවා නම් ඒකට මොකද්ද කියන්නේ? ඔව්. උද්දමනය කියලා කියනවා. එතකොට මිල මට්ටම දිගටම ඉහළ යන තත්වයක් රටකට හොඳ නැහැ. හරි. දැන් ඒක ඔයාලට උනත් තේරෙනවා. ඔයාලා ගෙදර අයට උනත් තේරෙනවා. දැන් ගෙදර අය මේ දවස්වල ගෙදර අය මේ ආණ්ඩුවට ඡන්ද දීපුවා ඇදින ඔයාලගේ වල. හරි. අම්මලා තාත්තලා ආච්චිලා සීයලා අයියලා අක්කලා ඇදින මේ ආණ්ඩුවට ඡන්ද දීපුවා. ඒගොල්ලෝ කඩේ ගිහින් ආවහම ජනාධිපතිතුමාට ස්තුති කරනවද බනිනවද? අගමැතිතුමාට ස්තුති කරනවද බනිනවද? ඔයාලා ගෙදර කට්ටිය කඩේ ගිහින් ආවම මොකද කියන්නේ? තාමත් ස්තුති කරන අය ඉන්නවා නම් ගෙදර ඔළුව අත ගාලා බලන්න කියන අන් එනවද කියලා. කඩේ ගිහිල්ලා ඇවිල්ලා තාමත් හොඳ කියනවා නම් ඒගොල්ලන්ගේ ඔළුව අත ගාලා බලන්න කියන අන් දෙයක් එනවා ඉතින් අනිවාර්යයෙන්.
ඒගොල්ලන්. දැන් මේ පැවතිච්ච කෙටි කාලය තුල මේ රජයේ පත් වෙලා පැවතිච්ච අවුරුදු දෙකක් විතරනේ. භාණ්ඩ මිල ශීඝ්‍ර වැඩිවීමක් තියෙනවා. ඒවා සාධක සහිතව ඔප්පු කරන්න පුළුවන්. පැහැදිලි? හරි. ඒතකොට ඒක රටේ ජනතාවට හොඳ නැහැ. ඒක රටේ පාලකයන්ට හොඳ වෙන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ට හොඳ වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ජනතාවට හොඳ නෑ ඒක. හරිද? දැන් උදාහරණ හැටියට ගත්තොත් රුපියල් 85කට දෙවිච්ච සීනි කිලෝ එක පහුගිය දවස්වල 225ට විකුණුණා. දැන් ආණ්ඩුව පාලන මිලක් දාලා තිනවා. ඒ හින්දා සතොසෙන් 125ට දෙන්න. හැබැයි ඒ ඔයාලට පේනවද 85ට තිබිච්ච එක 125කට ආණ්ඩුව පාලන මිලක් දැම්මා කියලා කියන්නේ ඒ 30ක් වැඩි වෙලා. හරි කිව්වනේ පැහැදිලි. මෙන්න මේ දරුවෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. පන්ති වල මුල් කාලේ මම ඔක කිව්වා කියලා. හරියටම හරි. නැත්තම් ඉතින් අපි ඉකෝල් කරලා වැඩක් නැහැ නේද? අපිට පුරෝගතනයක් කරගන්න පුළුවන්. අපි අර ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම කතා කරනවානේ. ඡන්දදායක විදිහට බුද්ධිමත් වෙන්න රටේ පුරවැසියෙක් විදිහට බුද්ධිමත්ව හිතන්න මේක වැදගත් කියලා. හරි. ඔයා හිතනවා දැන් ඔබ ඔතනින් නතර වෙයි කියලා? නෑ නෑ. තව එකක් කියන්නකෝ. ඊගව අවුරුද්ද මේ කාලේ වෙනකොට බලන්නකෝ. ඔය තීරයකට මොකද වෙලා තියෙන්නේ කියලා. සීනි කිලෝ එකක වෙන මීට වඩා දෙගුණ උන් නැත්තම්. මට මං ඉකෝල් ගන්න එක නතර කරනවා. හරි. මේ යන ප්‍රවණතාවයේ හැටියට අනිවාර්යෙන් ඒක වෙන්න ඕන. හරි. ඒක තමයි ආර්ථිකය හැදිලා තියෙන්නේ. හරි. දැන් මේ 85ට තිබ්බ එක 125ට විකුණනවා කියන්නේ 30ක් වැඩි. 30ක් නෙමෙයි කීයක් වැඩි? 30ක් නෙමෙයි. 85 නම් 95 125 sorry 95 105 115 140ක් වැඩි. ඉතිමුත් නෙමෙයි 40ක් වැඩි. මේ බලන්න. මේක පහුගිය දවස් ටිකේ බික්කේ මේ ගන්නද? මම ගත්තා හොඳේ. මම කඩෙන් ගත්තා. ඒකයි මම කියන්නේ. ඒතකොට මෙතන බලන්න කීයක ලාභයක් ඒගොල්ලෝ කියන්න තියෙනවද කියලා. මේක හොඳ කලන්දර දිනා මම පස්සේ කියලා දෙන්නම්. මේ 225ට ගෙනාවේ බදු හිම අයින් කරලා දුන්නා ඒගොල්ලන්ට ගේන්න හොඳේ. යාළුවන්ට. ඕවා ඉතින් කතා කරලා වැඩක් නැහැ. පස්සේ බලමු. අදාළ තැන් වල 225 85 කියන්නේ බිඳුවයි. පහුගිය කාලේ සමහර වෙලාවට 140ක ලාභයක් ලැබුවා කිලෝ එකකින්. සීනි කිලෝ එක. එන ගණනක් තියෙනවා. හරි. එතකොට ආණ්ඩුව මොකද කරේ? මේ 140 ගත්ත ලාභේ කාලයක් ගන්න ඇරලා 40ක් ගන්න තත්ත්වයටපත් කරලා දුන්නා. ඕකනේ කරේ. ඒ කියන්නේ 225 තිබ්බ එකට 125ක පාලන මිලක් ගහන්න නේ 85ට දාන්න එක. 125 ගෙවුනකොට ඒ තුන්ට ලාභයක් තව ඉතුරු කර ආරම්භ ජාව ආරංකාරයන් පිය හදන්න. ඕක මොක තමයි උනේ. දැන් මෙහෙම වුණාම රටේ මිල මට්ටම ඉහළ යාමක් නෙවෙන්නේ. ආණ්ඩුව නිල වශයෙන් අනුමත කරලා දෙනවා වැඩි කරපළා. ඉහළ යාම. ඒතර ඔය බඩු මිල ඉහළ යාම සාමාන්‍ය ජනතාවට හිතකර නැහැ. ඇයි? තේගලු කිලෝ එක මිල වැඩි වෙන්නේ නැහැ නේ එහෙම. දැන් සීනි කිලෝවක් 85 තියෙද්දි තේ කිලෝ එකක් 100යි. මේක 225 වෙද්දි තේ කිලෝ එකක් 100යි. එතකොට වෙනදා තේ කිලෝ එකක් දීලා සීනි කිලෝවක් ගන්න පුළුවන්. තව පොඩි ගාණක් ඉතුරු වෙනවා. දැන් තේ කිලෝ දෙකකුයි තව පොඩ්ඩක් දීලා ඕනේ අපිට සීනි කිලෝ එකක් ගන්න. ඒ හම්බෙන ආදායම වෙන සීනි කිලෝ එකක් ගන්න. දැන් ඔයාලට පේනවද? මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය අයහපත් වෙනවා මිල මට්ටම වැඩි වීමත් එක්ක. මිල මට්ටම වෙනස් වෙනකොට පුතේ ආර්ථිකය ස්ථාවර නැහැ. හරි මිල මට්ටම නිතර වෙනස් වෙනකොට ජනතාවගේ තීරණත් නිතර වෙනස් වෙනවා. හරි කවුද ප්‍රශ්නයක් අහනවා? උක් නිෂ්පාදකයන්ට වටිනාකමක් වෙන්නේ ලංකාවේ සීනි හදන්න එපා ඔක්කොම ටික. දැන් ඔය සාධාරණ ප්‍රශ්නයක් නේද? සීනි මිල වැඩි වීමෙන් උක් නිෂ්පාදකයන්ට වාසියක් වෙනවද කියලා අහනවා. හොඳ ප්‍රශ්නයක් නේ. දැන් තේ මිල 90 ගණන්. ඔය අර ඒක පේනවනේ. මේක අඩු වෙනවා මේක වැඩි වෙනවා. ඒක මිනිස්සුන්ට අමාරු. උක් නිෂ්පාදකයන්ට වාසියක් වෙන්නේ නැහැ මලිදු. හේතුව ලංකාවේ සීනි නිෂ්පාදනයෙන් කරන්නේ ලංකාවේ සමස්ත අවශ්‍යතාවයෙන් 15% විතරයි.
ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට සීනි කිලෝ 100ක් ඕන නම් කන්න 15යි ලංකාවේ හදන්නේ. ඉතුරු 85 ගේනවා පිටරට. එතකොට සීනි මිල වැඩි වීම කොහෙත්ම උක් නිෂ්පාදකයන්ට වාසියක් වෙන්නේ නැහැ. කොහොමත් පිටරටට කොහොමත් වාසියක් නැහැ. මොකද එහෙන් ගේන ගාන වෙනස් වෙන්නේ නැහැ. ඔය ලංකාවේදී තමයි මේ වැඩේ වෙන්නේ. ලංකාවට ගෙනාවට පස්සේ තමයි ගාන වැඩි කරන්නේ. එතකොට කොහොමත් වාසියක් නැහැ. මෙතන වාසිය යන්නේ සීනි ගෙන්නන සමාගම් වල. පැහැදිලි? එතකොට ඒගොල්ලෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයට බැහැලා වැඩ කරපු අය කට්ටිය තමයි සීනි ගෙන්නන්නේ. පැහැදිලි? ලංගම් එක කියන්න පුළුවන්. ඒගොල්ලන් තමයි වාසිය යන්නේ. ලංකාවේ නිෂ්පාදකයන්ට වාසිය යනවා නම් හිත හදා ගන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ මිල මට්ටම ඉහළ යාම ආර්ථිකය ස්ථාවර වෙන්න හේතුවක් නෙවෙයි. ඒක ආර්ථිකය අස්ථාවර වෙන්න හේතුව. දැන් මොකද දිගටම මිල ඉහළ යනකොට පුතා පැහැදිලි? ජනතාව සමහර භාණ්ඩ පරිභෝජනයෙන් අයින් වෙනවා. හරිද? සමහර භාණ්ඩ පරිභෝජනයෙන් අයින් වෙනවා. එහෙම අයින් වුණොත් එහෙම ඒ ක්ෂේත්‍රවල ඉන්න කට්ටියක බලපාන්න පුළුවන්. දැන් මෙහෙම කරමුකෝ. හරිද? සීනි නිෂ්පාදනය සීනි මිල දිගටම වැඩි වෙනකොට ජනතාව සීනි පරිභෝජනය අඩු කරොත්. ඕක දේශීය සීනි පරිභෝජනය අඩු කරන්න පෙළඹුණොත් එහෙම අර දේශීය උපකා කරවන්න ඕක ප්‍රශ්නයක් නෑ. ඒතකොට ඒගොල්ලන්ගේ උග්ගස්ටි කරලා මොකද්ද කරන්නේ? පැහැදිලි? ජනතාව බත් කන එක අඩු කරොත්. බත් කන එක අඩු කරලා වෙන කන්න දෙයක් නෑ. අපි හිතමු බත් කන එක අඩු කරලා රොටි කන්න ගියා කියලා. එතකොට ඊගාව කන්නේ වෙනකොට අර බීබගා ගන්න ගොවින්ට වීර්ය විගුණ ගන්න බැරි වෙනවා. හරිද? ඒක ඒවා දැන් මේ මිල මට්ටම ඉහළ යාම කියන එක විතරක්ම නෙමෙයි ප්‍රශ්නේ. එතනින් පස්සේ තව ප්‍රශ්න ගොඩකට ඔක ගැට ගැහෙනවා. හරි. ඒතකොට භාණ්ඩවල මිල වැඩි වෙනකොට මිනිස්සු ඒ පැත්තට වැඩිපුර සල්ලි වියදම් කරනවා. ඒතකොට මිනිස්සු ඉතුරු කරන්නේ නැහැ. ඉතුරු කරන්නේ නැතුනම බැංකු වල සල්ලි ලැබෙන්නේ නැහැ. ඒතකොට බැංකු වල සල්ලි ලැබෙන්නේ නැතුනම බැංකු වල ණය දෙන්න සල්ලි නැහැ ව්‍යාපාරිකයන්. ඒතකොට ව්‍යාපාරවල ණය ගන්න නැතුව ව්‍යාපාර කරන්න බෑ. ව්‍යාපාර කඩන් වැටෙනවා. ඒතකොට මේක සෙල්ලමක් නෙමෙයි මේ බඩු මිල ඉහළ යාම කියන්නේ. හරි. මේ බඩු මිල ඉහළ යාම කියන එක පාලනය කරගන්න බැරි වුණොත් අපිට ආර්ථිකය ස්ථාවර කරගන්න බැරි වෙනවා. හරි. මේක බලපාන්නේ පුතා ආර්ථික ස්ථායීතාවයට. හරි. ආර්ථික ස්ථායීතාවයට මේක බලපාන්නේ. ආර්ථික ස්ථායීතාව. මේවා ටිකක් වෙලා අරන් පැහැදිලි කරන්නේ. මේවා ටිකක් වෙලා අරගෙන පැහැදිලි කරන්නේ. මේවා ඔයා තේරුම් ගත යුතුයි. පැහැදිලි. මේ ටික තේරුම් ගන්න නැතුව ඉස්සරහ පාඩම් වලදී මේවට උත්තර ලියන්න. මොකද ඉස්සරහ පාඩම් මේවට සම්බන්ධ වෙනවා. හොඳේ. දැන් ඊගාවට තියෙන පාඩමත් මේකට සම්බන්ධයි. 13 වසරේ තියෙන පළවෙනි පාඩමත් මේකට සම්බන්ධයි. මුදල් බැංකු පාඩම කියලා එකක් තියෙනවා. ඒකත් මේකට සම්බන්ධයි. මේවා ඔළුවට ගියේ නැත්නම් මේ පාඩම් වලදී මම කියන කතාව ඔයාලට තේරෙන්නේ නැහැ. හරි. ඒ හින්දා තමයි දරුවෝ මම වැඩිපුර වෙලාවක් කරන් මේවා පැහැදිලි කරන්නේ. හරි. ඒ හින්දා ඔයා කලබල වෙන්න එපා. තාම ටියුට් එකේ බොහොම පොඩිම එහෙම අවුලක් නැහැ. මේ ටික හරියටම ඔළුවට දාගත්තට පස්සේ තමයි පාඩමේ ඉස්සරහ ටික තේරෙන්නේ. නැත්නම් මේ ටික හරියට උගන්වන්න නැතුව මේ ටික නිකන් එහෙම මේ නෝට් එක කියාගෙන ගිහිල්ලා එහෙම බෑ. එහෙම හරියන්නේ නැහැ. පැහැදිලි? හරි. ඊළඟට විනිමය අනුපාතය කියලා එකක් තියෙනවා. විනිමය අනුපාතය. විනිමය අනුපාතය ගැන මේ දවස්වල ටිකක් ගැඹුරට කතා කරනවා අපි. නේ? විනිමය අනුපාතය ගැන ජනප්‍රිය මාතෘකාවක්. මොකද්ද පුතා විනිමය අනුපාතය කියලා කියන්නේ? ඔව් සරලව අපි කිව්වොත් එහෙම එක රටක මුදල් වර්ගයක් තව රටක මුදල් වර්ගයක් එක්ක හුවමාරු වෙන අනුපාතය. නැත්නම් එක රටක මුදල් ඒකකයක මිල තවත් රටක මුදල් ඒකකයකින් ප්‍රකාශ කිරීම. දැන් උතන විදේශ මුදල් මිලදී ගැනීම සහ විකිණීම කියලා කතන්දර දෙකක් තියෙනවා. හරි. පැහැදිලි? හරි. එතකොට දැන් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඔයාට ව්‍යාපාර අධ්‍යයනයේ විෂය වෙළඳාම පාඩම කියනවාද විදේශ වෙළඳාම පාඩම? BS වල විදේශ වෙළඳාම කියන පාඩමක් ඉගෙනනවද? ඔව්. එහෙනම් හරි. එහෙනම් දැන් පුළුවන් වෙන්නේ. ඒකේ ඔයාට ඉගන්නන්න ඇති ආනයන ක්‍රියාවලිය. ආනයන ක්‍රියාවලිය කියන එකක් ඉගෙනනවද? ඔව්නේ. ආනයන ක්‍රියාවලියදී ඔයාට උගන්වන්න නැති මෙන්න මෙහෙම. ණයවර ලිපි විවෘත කිරීම කියලා එකක්. හරිද? ණයවර ලිපිය කියලා එකක් උගන්වන්න ඇතිනේ. හරි. ඒතකොට ආනයන ක්‍රියාව සරලව කිව්වොත් එimhe ආනයන ක්‍රියාවලියේදී බැංකුවක් සම්බන්ධ කරගන්න එපා අපි. බැංකු දෙකක් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මම නම් භාණ්ඩ ආනයනය කරන්නේ මගේ බැංකුවයි. මට භාණ්ඩ පිටරටින් එවන එක්කිනා සම්බන්ධ වෙච්ච බැංකුවයි බැංකු දෙක අතරනේ මුදල් මාරුව වෙන්නේ. පස්සේනේ අපි අතට සල්ලි හම්බ වෙන්නේ. ඒතකොට මට ඕන නම් භාණ්ඩ ගේන්න ඇමරිකාවෙන් හරි චීනෙන් හරි කොහෙන් හරි
මම පිටරටකින් බාන්න කියනවා නම් මට දැන් ගමේ කඩේට ගිහිල්ලා රුපියල් 100ක් දීලා බිස්කට් එකක් ගන්න පුළුවන් වුණාට මට ඇමරිකාවෙන් පරිගණකයක් ගේනකොට එහෙම රුපියල් දීලා ගන්න බෑනේ. මම මොකද කරන්න ඕනේ? මගේ බැංකුවට කියන්න ඕනේ මට මෙන්න මෙහෙම ඇමරිකාවෙන් බාන්න ටිකක් ඕනේ. ඒ සඳහා මට ගෙවන්න ඇමරිකානු ඩොලර් වලින් ගෙවන්න අවශ්‍යයි කියන. එතකොට මම බැංකුවට රුපියල් ප්‍රමාණයක් දුන්නාම බැංකුව ඒ රුපියල් ප්‍රමාණයට හරියන ඩොලර් ප්‍රමාණය අදාළ ඇමරිකානු බැංකුවට යවනවා. එතකොට මේ බැංකුවෙන් අර ඇමරිකාවේ ඉන්න එක්කෙනාට ඒක ගන්න පුළුවන්. එයා අපිට පරිගණකේ එවනවා. ඕකනේ සරල වෙන්නේ. ගොඩක් වෙනට බාන්න එවුවට පස්සේ තමයි සල්ලි යන්නේ. හරි. සමහරවිට ටිකක් යවලා ඉස්සෙල්ලා සල්ලි බාන්න ලැබුණාට පස්සේ ඉතුරු ටික යවනවා. ඕවා අපි පස්සේ කතා කරමු. හරි. එතකොට විනිමය අනුපාතය කියලා කියන්නේ සරල අපිට රුපියල් දීලා ඩොලර ගන්නවා නම් රුපියලකට ඩොලර් කොච්චර හම්බ වෙනවද? හෝ ඩොලරයකට අපිට රුපියල් කොච්චර ගෙවන්න වෙනවද? දැන් වර්තමානයේ වෙනකොට මම අහන්නේ ඔයාලගේ අපිට ඩොලරයක් මිලදී ගැනීම සඳහා රුපියල් කීයක් ගෙවන්න වෙනවද? බැංකුවකට ඉදිරි ගියොත් එහෙම. නෝ. බැංකුවකට ගියොත් අපිට කීයක් ගෙවන්න වෙනවද? ඩොලර් එකක් ගන්න. ඔව්. දන්නේ නැද්ද ඒක? ඉනිම යනවා. 200ට උඩින් තියෙන්නේ මම හරියටම දන්නේ නැහැ. හරි ඒක එක එක ගණන් යන්නේ 203ක් 204ක් තමයි බැංකුවල දාලා දෙන්නේ. හැබැයි ඇත්තට මේ ගාන නැහැලු. හරි. ඒ කියන්නේ ඒකෙත් අර කළු කඩ වෙළඳපොලකට ඕක යනවා. ඒ කියන්නේ විදේශ මුදල් හොරෙනුත් ගනුදෙනු වෙනවා. ඒ කියන්නේ හොරෙන් කියන්නේ වෙන්නේ. බැංකුවල හැර ඔය ජුවලරි ෂොප් වලින් හැමත් විදේශ මුදල් මාරු කිරීම කරන්න පුළුවන්. හරි. තියෙන තැන්වල. ඒකවල සමහර තැන්වල 230ට යන වෙලාවලුත් තියෙනවා. හරි. පැහැදිලි? එතකොට ඩොලර් එකකට රුපියල් මාරු වෙන ප්‍රමාණය විනිමය අනුපාතය කියන එක. දැන් ඕක විනිමය අනුපාතය කියන එක වෙනස් වෙනකොට ඒක අපේ ආර්ථිකයට බලපානවා. මම ඔයාලට සරල උදාහරණයක් කියන්නේ. මෙහෙම හිතන්නකෝ. අපිට මෙහෙම හිතන්න ඩොලර් වල සංකේතය මේකනේ. ඩොලර් එකක් වෙනුවෙන් රුපියල් 100යි ගෙවන්න ඕනේ කියලා. ඩොලර් එකක් වෙනුවෙන් රුපියල් 100ක් ගෙවන්න. ඔයා හිතන්නේ අපි ඇමරිකාවෙන් භාණ්ඩයක් ගේනවා ඩොලර් එකක් වටින. ඇමරිකාවෙන් මොනවා හරි භාණ්ඩයක් ගේනවා මේකේ වටිනාකම කීයද? ඩොලර් 1යි. එතකොට අපි ලංකාවේ බැංකුවට ගෙවන්න ඕනේ රුපියල් ගාන කීයද? $100යි. අපි ලංකාවේ බැංකුවට රුපියල් 100ක් දුන්නාම අපිට බැංකුව ඒක ඩොලර් එකකට මාරු කරලා එයා ඒ බැංකුවට ගෙවීම් කරනවා අනිත් බැංකුවට. ඒතකොට භාණ්ඩය අපිට ලැබෙනවා රුපියල් 100යි අපිට වියදම් වෙනවා. ඊට පස්සේ පුතා මේ විනිමය අනුපාතය වෙනස් වෙනවා මෙන්න මේ විදිහට. ඒක මට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. මට කැමති ගානට විනිමය අනුපාතය තීරණය වෙන්නේ නැහැ. ඒක ලෝක වෙළඳපොලේ තියෙන විනිමය ඉල්ලුම සහ සැපයීම අනුව තීරණය වෙන එකක්. හරි. දැන් විනිමය අනුපාතය මෙන්න මෙහෙම වුණොත් මම ගේන්නේ කලින් බාණ්ඩෙම තමයි. මම ගේන්නේ කලින් එකම තමයි ඒක ගාන ඩොලර් එකයි. ඩොලර් මිල වෙනස් වෙලා නැහැ. එහෙමම තියෙනවා. හැබැයි මම මේකට දැන් රුපියල් 100ක් දෙන්න ඕනද? දැන් රුපියල් 100ක් දීලා මේ බාණ්ඩ ගන්න පුළුවන්ද බැංකුව හරහාම? දැන් මම මේකට රුපියල් කීයක් ගෙවන්න ඕනද? 150. දැන් පුතේ ලංකාවේ භාණ්ඩවල මිල පෙන්වන්නේ ඩොලර් වලින්ද රුපියල් වලින්ද? ලංකාවේ වෙළඳපොලේ බඩු මිල තියෙන්නේ ඩොලර් වලින්ද රුපියල් වලින්ද? රුපියල්. දැන් රුපියල් වලින්. එතකොට ලංකාවේ බඩු මිල තිබ්බට වඩා මොකද වෙලා තියෙන්නේ? ඒ භාණ්ඩ වල ලංකාවේ මිල මොකද වෙලා තියෙන්නේ තිබ්බට වඩා? වැඩි වෙලානේ. එතකොට ලංකාවේ කට්ටියට මේක අවාසීනේ පැහැදිලිව. ඇයි අපිට වැඩිපුර රුපියල් 50ක් ඒ භාණ්ඩයට ගෙවන්න වෙනවා. එතකොට විනිමය අනුපාතය මෙන්න මෙහෙම වුණොත් එහෙම. ඒ කියන්නේ ඩොලර් එකකට ගෙවන්න ඕනේ ගාණ වැඩි වුණොත් අපි කියනවා විනිමය අනුපාතය ෂේ වෙලා කියලා. අවප්‍රමාණය වෙලා. එහෙම වුණාම ලංකාවේ කට්ටිය ලෝක අවාසී. පැහැදිලි? එතකොට ලංකාවේ මිල මට්ටම අස්ථාවර වෙනවා. ආර්ථිකය ස්ථාවර නෑ. දිගටම විනිමය අනුපාතයේ ෂේ වෙනකොට මේ විදිහට නරක අතට යනකොට බඩු මිල තව වැඩි වෙන්න පුළුවන් පිටරටින් ගේන බඩු වල මිල. හරි. එතකොට මෙන්න මෙහෙම එක්කෙනෙක් කතාවක් කියනවා.
හැබැයි ඕක විදේශ ගෘහ සේවිකාවන්ට එහෙම වාසී නේද? ඔව්. ඇයි දැන් සමහර වෙලාවට පිටරට වැඩ කරන කට්ටිය මෙහෙට රුපියල් එවනවනේ. ඒතර ඩොලර් එවනවනේ. හරි. ඔය දැන් ඔයාගේ ඥාතියෙක් කවුරුහරි පිටරට ගෙන්නනවා. එයා ඩොලර් ටිකක් එවනවා ලංකාවට. ඒතර ඔයා බැංකුවට ගිහිල්ලා මාරු කරගත්තාම කලින් ඩොලර් එකක් මාරු කරාම හම්බ වෙන රුපියල් 100යි. දැන් ඩොලර් එකක් මාරු කරාම හම්බ වෙන රුපියල් 150. හැබැයි පුතේ මේ 150 වැඩක් නැහැ. හේතුව මොකද? භාණ්ඩවල මිල වැඩි වෙනකොට දැන් ලංකාවේ මොනවා වැඩිපුර තියෙන්නේ ආනයනික භාණ්ඩනේ. ඒතර විනිමය අනුපාතයේ ඡේ වෙනකොට ආනයනික භාණ්ඩවල මිල වැඩි වෙලා රටේ මිල මට්ටම වැඩි. එතකොට ඉතින් වෙනද රුපියල් 100ක් හම්බ වෙච්ච එකෙන් දැන් 150ක් හම්බුණා කරන්න පුළුවන් දෙයක් නැහැ. හරි. ඒ හින්දා සදීප ඒකේ ලොකු වාසියක් අපිට එන්නේ නැහැ. මොකද ලංකාවේ වෙළඳපොලේ වැඩි හරියක් සමන්විත වෙන්නේ ආනයනික භාණ්ඩවල. හරි. ඒකේ chance එක වැඩි ගන්න අමාරුයි. හරිද? හරි. තව හේතු තියෙනවා ඒක chance එක ගන්න අමාරු. හැමෝටම හම්බ වෙන්නේ නැහැ අනික. ඒ කියන්නේ හැමෝටම විදේශ මුදල් එහෙම එන්නේ නැහැ. හැමෝගෙම ගෙදරින් කවුරු රට ගිහලා වැඩ කරන්නේ නැහැ. හරි. පැහැදිලි? එහෙනම් වාසි. ඒක ඔයාලට වෙනවද විනිමය අනුපාතය වෙනස් වෙනකොට රටේ මිල මට්ටම වෙනස් වෙන්න පුළුවන්. එතකොට ආර්ථිකයේ අස්ථාවර වෙන්න පුළුවන්. ඒතකොට විනිමය අනුපාතය සාමාන්‍ය එක ලෙවල් එකක තියාගන්න උත්සාහ කරන්න ඕනේ. හරි. එහෙම තියාගන්න පුළුවන් නම් අපිට පුළුවන් ආර්ථිකය ස්ථාවර කරගන්න. එහෙනම් මේකෙනත් බලාපොරොත්තු වෙන්නේ ආර්ථික ස්ථායීතාව. මේකෙනත් බලාපොරොත්තු වෙන ආර්ථික ස්ථායීතාව. තව තියෙනවා අරමුණු පොලී අනුපාතය. පොලී අනුපාතය. ඕකේ නම් මුදේ ටිකක් ගැඹුරට කතා කරන්න ඕනේ. මෙතන අවස්ථාව නෙවෙයි එකට. මුදල් බැංකු පාරවේදී මම ඔයාලට ඒක කතා කරන්න. දැන් මෙහෙම නිකන් සාමාන්‍ය අයිඩියා එකක් ගන්නකො. බැංකු වලින් අය කරන ණය පොලී අනුපාතය කියලා හිතන්නකො. හරි. සහ තැන්පතු පොලී අනුපාතය ගැන හිතමුකෝ සරලව. මෙතන ඔතෙන් එහා කතා කරන්න තියෙනවා පොලී අනුපාත තුනක් ගැන. හරි. මහ බැංකු පොලී අනුපාතය ප්‍රතිමිල දී ගැන නැත්නම් නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය අනුපාතය කියලා ඒවා පස්සේ කතා කරමු. දැන් තේරෙන්නේ නැහැ කිව්වා. හරි. මම මෙතනට ගැලපෙන සරල එකක් කියලා දෙන්නම්කෝ. බැංකු වලින් අය කරන පොලී අනුපාතයයි ණය වලට බැංකු වලින් අපිට දෙන පොලී අනුපාතය ගමුකෝ. සරලව. මේ හිතන්නකෝ. බැංකු වලින් අය කරන ණය පොලී අනුපාතය වැඩි වුණොත් මොනවා වෙන්නේ? ඒ කියන්නේ ඔයා බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න ගියාම බැංකුව අය කරන පොලී අනුපාතය වැඩි වුණොත් එහෙම. මෙහෙම හිතන්නකෝ. ඔයා බැංකුවකින් ණයක් ගන්නවා ලක්ෂයකට. ඔයාට ගෙවන්න ඕනේ බැංකුව කියන ඔයාට ඔයා ණය වලට 10%ක පොලියක් ගෙවන්න ඕනේ අවුරුද්දකට. එතකොට මොකද වෙන්නේ? 100ට 10යි. එතකොට ඔයා ලක්ෂයට පොලිය කීයක් ගෙවන්න ඕනද? 10000ක් ගෙවන්න. හරි. ලක්ෂයට පොලිය 10000ක් ගෙවන්න ඕනේ බැංකුව. හරි. මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ. බැංකුව ණය පොලිය අනුපාතය 20 කරොත් යා ගන්න බැංකු ණය පොලිය අනුපාතය 20ක් ගන්න. මිනිස්සු ණය ගන්න එක අඩු කරයිද වැඩි කරයිද? මේ මොනොත් අඩු කරනවා. පැහැදිලිව අඩු කරනවා. ණය ගැනීම අඩු කිරීම පුතේ ආර්ථිකයට එච්චර හොඳ නැහැ. ණය ගන්න එක වැඩි කරන එක හොඳක් නැහැ, අඩු කරන එක හොඳක් නැහැ. ණය නැතුව කරන්නත් බෑ. දැන් මෙහෙම ණය ගන්න එක අඩු කරොත් දැන් අපි වගේ සාමාන්‍ය මිනිස්සු ණය ගන්න එක අඩු කරොත් අපේ පරිභෝජනය අඩු වෙනවා. ඇයි? අපි ණය ගන්න ගොඩක් වෙලාවට පරිභෝජනය කරන්නේ. ඒතර පරිභෝජනය අඩු වෙනවා. අපි භාණ්ඩ හා සේවා ගන්න එක අඩු වෙනවා. අපි භාණ්ඩ හා සේවා ගන්න එක අඩු කරනවා කියලා කියන්නේ ව්‍යාපාර හදන භාණ්ඩ හා සේවා ඉතුරු වෙනවා. පැහැදිලිද? ඒතර ව්‍යාපාර වල වැඩ කටයුතු අඩු කරන්න වෙනවා. මොකද වෙනද තරම් භාණ්ඩ හදුවට මිනිස්සු ගන්නෙ නැහැ. මිනිස්සු අතේ සල්ලි නැහැ. ඒතකොට රජයේ ණය පොලිය අනුපාතය අඩු කරනවා. මිනිස්සු අතේ මිනිස්සු ණය අරගෙන පරිභෝජනයට යොමු කරනවා. පැහැදිලිද? හරි. දැන් පහුගිය දවස්වල ණය පොලිය අනුපාතය ගොඩාක් අඩු කරලා තිබුණා ආණ්ඩුව. ඇයි මේ කොරෝනා කේස් එකත් එක්ක මිනිස්සු අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය අඩු වෙලා තිබුණා. ඒතකොට ආණ්ඩුව උත්සාහ කරා ණය හරහා ණය ලබා දීම හරහා බැංකුව හරහා මිනිසුන්ගේ අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න. ඉතින් ආණ්ඩුවට කෙලින්ම ණය දෙන්න බෑනේ. එයා කරන්නේ ණය පොලිය අනුපාතය අඩු කරන්න කියලා කියනවා. එතකොට මිනිස්සු ඇවිල්ලා බැංකුවෙන් ණය ගන්නවා. අන්න පරිභෝජනය වැඩි වෙලා භාණ්ඩ ඉල්ලුම වැඩි වෙනවා. ව්‍යාපාර පණ ගහලා ගන්න තමයි ඒක කරේ. හරිද?
එතකොට අපි හිතමුකෝ තැන්පතු වලට ඔක දැන් ව්‍යාපාරිකයන්ට ඔක බලපානවා. ණය පොලි අනුපාතය වැඩි. දැන් ව්‍යාපාරිකයෝ ණය අරන් ව්‍යාපාර කරනවා. ඒතකොට ණය පොලිය වැඩි වෙනකොට පුතේ ව්‍යාපාරිකයන්ගේ වියදම් මොකද වෙන්නේ? ඔව්. ණය වලට බැංකුවෙන් ගන්න පොලි අනුපාතය වැඩි වුණාම බැංකුව වල මේ ව්‍යාපාර වල ණය පොලි වියදම් මොකද වෙන්නේ? ඔව්. ණය පොලි වියදම් මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. ණය පොලි වියදම් වැඩි වෙනකොට ඒගොල්ලන්ගේ ලාභ අඩු වෙනවා. ලාභ අඩු වෙනකොට ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු කරනවා කියන උනන්දු අඩු වෙනවා. අනිත් එක ණය පොලිය වැඩි වෙනකොට ණය ගන්න එක අඩු කරනවා. ඒතකොට ව්‍යාපාර කටයුතු පුළුල් වෙන්නේ නැහැ. ව්‍යාපාර දියුණු වෙන්නේ නැහැ. රස්සා හැදෙන්නේ නැහැ. එහෙනම් ආර්ථික වර්ධනය වෙන්නේ නැහැ. මොකද භාණ්ඩ හා සේවා වැඩි වෙන්නේ නැහැ. හරි. ණය පොලිය අනුපාතය වැඩි වුණොත් ඔන්න ඕවා වෙනවා. ඊළඟ මම කියවන තව පොලිය අනුපාතයක්. තැන්පතු පොලිය. තැන්පතු පොලිය අනුපාතය. ඒක අඩු වුණොත් ඒක වැඩි වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ බැංකුවට ගිහින් සල්ලි දැම්මහම බැංකුවෙන් අපට දෙන පොලිය වැඩි වෙනවා නම් මිනිස්සු ගිහින් බැංකුවල සල්ලි දානවා. එතකොට ඉතින් බැංකුවට හොඳයි. ඒ බැංකුවේ සල්ලි වැඩිපුර තියෙනවා මොකද බැංකුවල පුළුවන් ඒවා ණය විදිහට මිනිස්සුන්ට දෙන්න. ව්‍යාපාරිකයන්ට දෙන්න. එතකොට ආර්ථිකය දියුණු වෙනවා. අපි කියනවා ඉතුරු කිරීම වැඩි වෙනවා. බැංකුවේ සල්ලි ගිහින් දාන එකට කියනවා ඉතුරු කිරීම කියලා. ඉතුරු කිරීම වැඩි වෙනකොට රටේ ආයෝජනීය වැඩි වෙනවා. ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කටයුතු දියුණු කරනවා. ඒ අපි වැඩිපුර ගිහිල්ලා බැංකුවේ සල්ලි දැම්මම බැංකුවල පුළුවන් ඒවා ණය විදිහට ව්‍යාපාරිකයන්ට දෙන්න. එතකොට ව්‍යාපාර ප්‍රසාරණය වෙනවා. පුළුල් වෙනවා. බැංකු තැන්පතු වලට දෙන පොලිය අනුපාතය අඩු වුණොත් එහෙම මිනිස්සු ගිහින් බැංකුවල සල්ලි දානවද? නෑනේ. එතකොට බැංකුවල ණය දෙන්න තියෙන සල්ලි ප්‍රමාණය අඩුයි. ණය දෙන්න සල්ලි නෑ. එතකොට ආර්ථිකයේ ව්‍යාපාරිකයන්ට ණය හම්බ වෙන්නේ නෑ. පාරිභෝගිකයන්ට ණය හම්බ වෙන්නේ නෑ. ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නෑ එතකොට. ආර්ථිකය ලොකු වෙන්නේ නෑ, පුළුල් වෙන්නේ නෑ. ගනුදෙනු වැඩි වෙන්නේ නෑ ආර්ථිකේ. ආර්ථිකය ඇකිලෙනවා. හරි. ඒක හොඳ නෑ. ඒතර පොලි අනුපාතය අඩු වැඩි වෙන එක එච්චර හොඳ නෑ. ස්ථාවර මට්ටමක තියාගන්න ඕනේ. පොලි අනුපාතය නිතර වෙනස් වුණොත් එහෙම ඒක ආර්ථිකයේ ස්ථාවර වෙන්න නෙවෙයි හේතුවක් වෙන්නේ අස්ථාවර වෙන්න. එහෙනම් පොලි අනුපාතයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ආර්ථික ස්ථායීතාව. පොලි අනුපාතයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ආර්ථික ස්ථායීතාව. හරි. ඊට පස්සේ තියෙනවා ගෙවුම් ශේෂය. කාර්යහරි පුතේගේ මයික් එක ඔන් වෙලා මං හිතන්නේ. බලන්න කාගෙද කියලා. කාගෙද කො බලන්න. right. මෙන්න මේ අභිෂේක්ද අභිෂේකාද කවුද ඉන්නේ කියලා මයික් එක ඔන් කරලා මම හිතන්නේ. සිත් මිලිනායා කියන්නේ කවුද? මම දන්නේ නැති කෙනෙක් ඉන්නවා. හරි. දන්නේ නැති ඉන්නවා කවුද දන්නේ නැහැ. හරි. අලුත් අය දන්නේ නැහැ, යාළුවෝ දන්නේ නැහැ. හරි. දැන් බලන්න. ගෙවුම් ශේෂය. හරි. ගෙවුම් ශේෂය කියලා කියන්නේ ආරහේ අදහසක් තියෙනවා ගෙවුම් ශේෂය කියන්නේ. සරලව මොකක් හරි තේරුමක් මොනියම් හෝ තේරුමක් කියන කවුරු හරි ඉන්නවා. නැද්ද? අහලා නැද්ද මේ වචනේ? ගෙවුම් ශේෂය ගැන අහලාම නැද්ද? කවදාවත් කිසිම වචනයක් තියෙනවා. මොකක්ද ඔය කියනවා ඇත්තේ? ඔව් සරලව මම කියන්නම් මෙහෙම එකක්. අපි ඔයා අහලා ඇද්ද මෙහෙම? ඔයාලා අහලා ඇද්ද මෙහෙම? ආනයන සහ අපනයන අතර වෙනස කියලා. ඒක විතරක්ම නෙමෙයි. දැන් ආනයන කියන්නේ අපි පිටරටින් භාණ්ඩ ගෙවනවා. ඒකට සල්ලි ගෙවනවා. අපනයන කියලා කියන්නේ අපි පිටරටවල් වලට භාණ්ඩ පිටුනනවා අපිට සල්ලි ලැබෙනවා.
හරි. මේකේ ප්‍රශ්නයක් අහනවා. ඩොලර් එකත් අපේ මුදලින් ඩොලර් එකකට අපේ මුදලින් ගෙවන්න ඕනි මුදල නෑ ගෙවුම් ශේෂය කියන්නේ ඒක නෙමෙයි. ඒ කියන්නේ විනිමය අනුපාතය. ඩොලර් එකකට ගෙවන්න අපේ ගන්න කියන්නේ විනිමය අනුපාතය. ගෙවුම් ශේෂය කියලා කියන්නේ පුතේ නිශ්චිත කාල සීමාවක් තුල හරි නිශ්චිත කාල සීමාවක් තුල ඒක අවුරුද්දක් කියලා තමයි සාමාන්‍යයෙන් ගන්නේ. නිශ්චිත කාල සීමාවක් තුල සියලුම විදේශයන්ගෙන් ලැබීම් සහ විදේශයන්ට කරන සියලුම ගෙවීම් විදේශයන්ගෙන් ලැබෙන ලැබීම් විදේශ ලැබීම් සහ විදේශයන්ට කරන ගෙවීම් විදේශයන්ට ගෙවීම් අතර වෙනස තමයි අපි ගෙවුම් ශේෂය කියලා කියන්නේ. දැන් අපි විදේශයන් වලට ගෙවන ඒවා තමයි භාණ්ඩ ආනයනය කරද්දී ගෙවනවා. සේවා ආනයනයේදී ගෙවනවා. පැහැදිලි? ණය පොලිය ගෙවනවා. ණය වාරික ගෙවනවා. පැහැදිලි? විදේශ රටවල පරිත්‍යාග කරනවා. හරි? ওই වගේ දේවල් තමයි ගෙවීම කියලා කියන්නේ. පැහැදිලි? ඒතර විදේශයෙන් අපිට ලැබෙන දේවලුත් තියෙනවා. විදේශ මුදල් ලැබෙන ක්‍රම මොනවද? භාණ්ඩ අපනයනය කළොත් ලැබෙනවා. අපේ රටේ කට්ටිය ගිහිලා ගෘහ සේවිකාව විතර වැඩ කරොත් අපිට සල්ලි ලැබෙනවා. ජාත්‍යන්තර ආයතන අපිට පරිත්‍යාග කරනවා. රටවල් අපිට පරිත්‍යාග කරනවා. අපිට ලැබෙනවා ඒවා. අපි ණය ගන්නවා. අපිට ලැබෙනවා. හරි? ඔන්න ඔය ලැබීම් සහ ගෙවීම් අතර අවුරුද්දකදී වෙන වෙනස තමයි සරලව ගෙවුම් ශේෂය කියලා කියන්නේ. පැහැදිලිද? ඕක සරලව අපිට තමයි මෙහෙම කියන්න පුළුවන්. අපි විදේශයන් වලට ණයයිද විදේශයන් අපිට ණයයිද කියන එක තමයි සරලව. හරි? ඒ කියන්නේ එහෙම හිතන්නකෝ. විදේශයන්ට ලැබීම් වල අවසාන අංගය ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. හරි. ඔය විදේශ ලැබීම් සහ ගෙවීම් අතර වෙනස ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ඒක ධන වුණොත් තේරුම ලැබීම් වැඩි ගෙවීම් අඩුයි කියන එක. එහෙම වුණොත් ඒකේ අදහස අපි පිටරටවලට ණය කියන එක නෙමෙයි පිටරටවල් අපිට ණය කියන එක. අපිට ලැබීම් වැඩි ගෙවලා අඩුවෙන් තියෙන්නේ. හරි. මේක ඍණ වුණොත් ඒකේ තේරුම ලැබීම් වලට වඩා ගෙවීම් තියෙන අපිට කරා. ඒ කියන්නේ අපි පිටරටවලට ණය. දැන් ඔය ලංකාවට කියන භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් නම් අපි විදේශ රටවල් වලට ණයයි. ඒ කියන්නේ පුතේ අපි ඩොලර් එකක් නම් හම්බ කරන්නේ අපනයනය කරලා සාමාන්‍යයෙන් අපි ඩොලර් දෙකක් වටින ඒවා ආනයනය කරනවා. හරි. සාමාන්‍යයෙන් අපේ අපනයන ආදායම වගේ දෙගුණයක් ආනයන වියදම. හැම වෙලේම අපි අපනයන ආදායම වගේ ප්‍රමාණයක ණය ප්‍රමාණයක් එක තමයි යන්නේ. හැම වෙලේම අපේ අපනයන ආදායම වගේ දෙගුණයක ආනයන වියදමක් අපි දරනවා. ගෙවුම් ශේෂ දුෂ්කරතාවය කියලා කියන්නේ මේ ඍණ වෙන එක. ඒ කියන්නේ අපි පිටරටවල ණයයි නම් අන්න ඒකට තමයි ගෙවුම් ශේෂ දුෂ්කරතා, ගෙවුම් ශේෂ හිගය, ගෙවුම් ශේෂ ගැටලුව කියලා කියන්නේ. අපි පිටරටවල ණය වෙන එක එච්චර හොඳ නැහැ. මොකද ණය ගන්නත් අපි ආපහු ණය ණය ගෙවන්න අපි ආපහු ණය ගන්න ඕනේ. ඒක ගෙවන්න ආයෙ ණය ගන්න ඕනේ. කොහොම දිගටම ණය ගන්න ගියහම අපි කියනවා ණය උගුලකට අහු වෙනවා කියලා. බේරෙන්න බෑ කවදාවත්. හැමදාම කායින් හරි ණයක් ගන්නවා කාගේ හරි ණයක් ගෙවනවා. ආයෙ ඒ ණය ගෙවනවා තව කායින් හරි ගන්නවා. ඕකට තමයි දැන් ලංකාවට වෙලා තියෙන්නේ ඔන්න ඕක. අපි ක්‍රමක්‍රමයෙන් ණය උගුලක පැටලෙමින් යන්නේ. දැන් නම් පැටලෙලා ඉවරයි. හරි. බෙල්ල හිර වෙලා තියෙන්නේ. තව පොඩ්ඩක් හිර වෙන්න දෙනවා එතකොට හරි. පැහැදිලි? එතකොට ගෙවුම් ශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. ගෙවුම් ශේෂය ස්ථාවර කර ගැනීම. ඒ කියන්නේ මේ ධන වුණොත් හොඳයි මේක. හරි. ඒ කියන්නේ හොඳ නරක දෙකම තියෙනවා මේ දෙකේම. ධන වුණොත් ඇත්තටම හොඳයි සාපේක්ෂව ඍණ වෙනවට වඩා. හරි. ඔය පිටරටවල ණය කියලා කියන්නේ අපර ණය ගන්නවා. ඒ ණය ආපහු ගෙවන්න. ඒක ණය පොලිය වියදම් වැඩි වෙනවා. හරි. ගොඩක් සල්ලි පිටරටවල වලට ඇදිලා යනවා ලංකාවේ. ඒතකොට ගෙවුම් ශේෂ දුෂ්කරතාවය කියලා කියන්නේ ගෙවුම් ශේෂ හිගය. ගෙවුම් ශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම. ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම. ඊට පස්සේ ආයෙත් යුක්තිය දෙනවා ආයෙත් සේවා නියුක්තිය ඒක ඕනේ නැහැ. මුල කතා කරන සේවා නියුක්තිය දැන් ඔයාලට පේනවද? මේ විචල්යන් හරහා බලාපොරොත්තු වෙන්නේ මේ අරමුණු වලට යන්නේ කියලා. දැන් ඔයාලගේ යුක්තිය එකේ මම ඒක දාලා නැහැ. මොකද්ද? මම දාලා තියෙනවා විචල්යන් ටික. හැබැයි අරමුණු ටික දාලා නැහැ ඉස්සරහට. ඔයාලට පුළුවන් මේ ඉස්සරහෙන් ඊතරයක් ගහලා අරමුණු ටික දාගන්න. හැමෝම දාගන්න.
විචල්යන් ටික ඉස්සරහින් අරමුණු ටික දාගන්න. අනිවාර්යෙන් දාගන්න. මොකද ඕව අතර සම්බන්ධය අහනවා. එතකොට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මම උත්තර ලියන හැටි පස්සේ කියා දෙන්නම්. මේ ටික දාගන්න ඔක්කොම. තාරවාර්ගික විචල්ය තමයි මේ තියෙන්නේ. උඩින් අරමුණු කියලා ලියලා තාරවාර්ගික අරමුණු කියලා ලියලා මේක ඉතල දාලා ඒක දාගන්න. සාධාරණත්වයට අදාළ විචල්යක් නිශ්චිතව අඳුර ගන්න බෑ. හරි. නිශ්චිතව අඳුර ගන්න බෑ. ඒකයි මම කිව්වේ හැම එකකටම ගලපන්න බෑ කියලා. හරි. හැම එකකටම ගලපන්න බෑ. බොහෝ ඒවාට ගලපන්න පුළුවන්. මම හිතනවා මේක ලියාගෙන ඉවරයිද කියලා. ලියාගෙන ඉවර ඇති කියලා. හරි. හරි. අපි බලමු. ඊගාව කොටස තියෙන සාර්ව ආර්ථික ගැටලු. සාර්ව ආර්ථික ගැටලු. දැන් දන්නවා සාර්ව ආර්ථික අරමුණු, සමස්ත ආර්ථිකයේ අරමුණු. සමස්ත ආර්ථිකය වෙනස් වෙන විචල්‍ය දන්නවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සමස්ත ආර්ථිකයක තියෙන ගැටලු. සමස්ත ආර්ථිකයේ තියෙන ගැටලු වල තමයි අපි කියන්නේ සාර්ව ආර්ථික ගැටලු කියලා. රටක් ගත්තොත් ඒ රටේ පොදුවේ තියෙන ගැටලු. හරි. ගැටලු නම් ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි මේ පාඩමට අදාළ ගැටලු ටික විතරයි මුලින් අපි බලන්නේ. හරි. දැන් රටකට කොච්චර ගැටලු තියෙනවද? මේ හැම ගැටලුවක්ම ගැන අපි මෙතන කතා කරන්නේ. සාර්ව ආර්ථික ගැටලු. සාර්ව ආර්ථික ගැටලු. ඔක්කොම ගැන කතා කරන්නේ නැහැ. හරි. එක අපි කතා කරනවා සේවා වියුක්තිය දෙක උද්දමනය තුන ආර්ථික පසුබැසී සමහර වෙලාවට මෙන්න මේකත් කතා කරනවා ආර්ථික ප්‍රසාරණය. මෙන්න මේවා තමයි සාර්වාර්ථික ගැටලු හැටියට කතා කරන්නේ. සාර්වාර්ථික ගැටලු හැටියට කතා කරන්නේ. දැන් දරුවෝ සේවා නියුක්තිය කියලා මම ඔයාලට කිව්වේ පාවිච්චි කළ හැකි සම්පත් උපරිම සහ කාර්යක්ෂමතාවයකින් පාවිච්චි කරනවා කියලා. දැන් සේවා වියුක්තිය කියලා කියන්නේ නියුක්තියේ ප්‍රතිවිරුද්ධ පැත්ත. සේවා නියුක්තියේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි සේවා වියුක්තිය කියලා කියන්නේ.
සේවා වියුක්තිය කියලා කියන්නේ භාවිතා කළ හැකි සම්පත් භාවිතා කරන්නේ නැහැ. උපරිම ප්‍රශස්තමත්වමකින්. හරි පාවිච්චි කරන්න පුළුවන්කම දෙකේ පාවිච්චි කරන්නේ නැහැ. හිතන්න ඉඩම් තියනවා වගා කරන්නේ නැහැ. ඉඩක් වගා කරන්න පුළුවන් ඉඩම් තියනවා වගා කරන්නේ නැහැ. එතකොට ආර්ථිකයට දියුණු වෙන්න බෑනේ. ආර්ථික වර්ධනයක් වෙන්නේ නැහැනේ. මිනිසුන්ගේ ආදායම් වැඩි වෙන්නේ නැහැනේ. වගා කරන්න පුළුවන් ඉඩම් නිකන් තියන් ඉද්දි. හරි. වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නව රස්සා නැහැ. නේ? අන්න සේවා වියුක්තයි. පාවිච්චි වෙන්නේ නැහැ. නැත්තම් වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ගෙන් හරියට වැඩක් ගන්නෙ නැහැ. එහෙමත් සේවා වියුක්තයි කියලා කියන්න පුළුවන්. හරි. ඒකට පූර්ණ වශයෙන් සේවා වියුක්තියක් නැහැ. සම්පූර්ණයෙන් භාවිත කරන්න නැහැ. හැබැයි උපරිම පාවිච්චි කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ නැහැ. හරි මොනවා හරි සම්පතක්. උපරිම පාවිච්චි කරන්නේ නැහැ හරි කියන එක පොදුවේ හඟවන්න අපි සේවා වියුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා. ඉදමක් සම්බන්ධයෙන් නම් වගා කරන්නේ නැහැ හරි ගොඩනැගිල්ලක් හදන්නේ නැහැ හරි ඉදිකිරීමක් කරන්නේ නැහැ හරි මොකක් හරි නම් උදේ සේවා වියුක්තයි කියලා කියන්න පුළුවන් ඒ ඉඩම. හරිද? යන්ත්‍රයක් නම් කියන්නේ මැෂින් එකක් නම් ගොඩනැගිල්ලක් නම් ඒක නිෂ්පාදන කටයුත්තකට සම්බන්ධ කරගන්නේ නැත්තම් උපරිම පාවිච්චි කරන්නේ නැත්තම් අපි කියනවා සේවා වියුක්තයි කියලා පොදුවේ. හරි? ඒක හිතනවා මැෂින් එකකින් දවසකට ඒකක 1000ක් හදන්න පුළුවන්. අපි හදන්නේ 500යි. එතකොට අපි උපරිම පාවිච්චි කරලා නැහැනේ. ඒකට සේවා වියුක්ත කොටසක් තියෙනවා. එක්ක මැෂින් එකක් තියෙනවා ඒකක 1000ක් හදන්න පුළුවන් එකක්වත් හදන්න. ඒත් සේවා වියුක්තයි. පොදුවේ අපි එහෙම කියනවා. දැන් මෙහෙම කියන්නකෝ. ශ්‍රමිකයෙක් ඉන්නවා, උපාධිධාරියෙක් ඉන්නවා. උපාධිධාරියව රැකියාවකට බදවගෙන තියෙනවා ලිපිකරු රැකියාවට. හරිද? එතකොට උපාධිධාරියව පාවිච්චි කරලා තියෙනවා. හැබැයි උපරිම පාවිච්චි කරලා නැහැ. උපාධිධාරියෙකුට ලිපිකරුවෙකුට එහා ගිය දෙයක් කරන්න පුළුවන්. ලිපිකරුවෙක් වෙන්න O level පාස් වුණාම ඇති. හරි. එතකොට O level පාස් වෙන්න ඕනේ සුදුසුකම් මට්ටමේ එක්කෙනෙකුට උපාධිය තියෙන එක්කෙනෙක් රස්සා. උපාධියක් තියෙන එක්කෙනෙකුට ඒ රස්සාව දුන්නාම අර උපාධිධාරියාගේ සම්පූර්ණ හැකියාව පාවිච්චි වෙන්නේ නැහැ. අන්න සේවා වියුක්තයි. එතකොට සේවා වියුක්තයි කියනම එක්ක සම්පූර්ණයෙන් පාවිච්චි නොකිරීමක් වෙන්න පුළුවන්. එක්ක අර්ධ වශයෙන් හෝ ඊට වඩා අඩු වශයෙන් භාවිතා කිරීමක් වෙන්න පුළුවන්. ඒ දෙකේදීම අපිට උපරිමයකට යන්න බෑ රටකට. ඒක හොඳ නැහැ රටකට. හරි? සේවා වියුක්තිය. උද්දමනය කියන්නේ මොකක්ද? මේක ලොකු ගැටලුවක්. උද්දමන. සේවා වියුක්තියට ලොකු ගැටලුවක්. දැන් ලංකාව ගත්තොත් වගා කළ හැකි වගා නොකරන ඉඩම් කොච්චර තියෙනවද? ඒ සියල්ල වගා කරොත් මිනිසුන්ට රස්සා හම්බ වෙනවා. පාවිච්චි කරන වැඩිපුර බාන්න හම්බ වෙනවා. පැහැදිලි? හරි. රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. ආර්ථිකය වර්ධනය වෙනවා. පිටරටවල වලට විකුණන්න පුළුවන්. අපිට අපනයනය කරලා සල්ලි ගන්න පුළුවන්. ඒ මොකක්වත් කරන්න වෙන්නේ නැහැ. සේවා වියුක්තව සම්පත් තියෙනකොට. ඊගාවේ උද්දමනය. මම පැහැදිලි කළා. රටේ මිල මට්ටම වැඩි වෙන එක හැමෝටම තියෙන ගැටලුවක්. මිල මට්ටම වැඩි වීම කිසිසේත්ම හිතකර වෙන්නේ නැහැ බොහෝ අයට. සමහර අයට හිතකර වෙන්න පුළුවන්. දැන් කඩ මුදලාලින්ට හිතකර. ඒයි ඒගොල්ලන්ගේ ආදායම් වැඩි වෙනවා. හැබැයි හැමෝම කඩ මුදලාලිලා නෙමෙයි. ඒක සාදිශයේ බහුතර ජනතාවකට උද්දමනය කියන එක දරා ගන්න අමාරුයි. මිල මට්ටම් වැඩි වීම දරා ගන්න අමාරුයි. මොකද මිල මට්ටම් වැඩි වෙන වේගයට අනුරූපීව භාණ්ඩවල මිල වැඩි වෙන්නේ නැහැනේ පුතා. මේ ආදායම් වැඩි වෙන්නේ නැහැනේ. බඩු මිල වැඩි වෙනකොට ආදායම් වැඩි වෙනවා නම් හරි. සීනි කිලෝ එක 85 දීලා 225 වෙනකොට ආදායමත් ඒ විදිහට වැඩි වෙනවා නම් අවුලක් නැහැ. එහෙම වෙන්නේ නැහැනේ. හරි. මේක ලොකු ගැටලුවක්. ආර්ථික වශයෙන් කියන්නේ මොකද්ද? පළවෙනි පාඩමේ අපි ඔක කතා කරා. ශුන්ටක් මතක් කරලා කියන්නේ ආර්ථික වශයෙන් කියන්නේ සාමාන්‍යයෙන් කාර්තු දෙකක් වගේ කාලයක් ඇතුළත භාණ්ඩ හා සේවාවල සැපයුම අඩුවීමක් පසුබැසීමක් කියලා කියනවා. తాවකාලික තත්වයක් මේක. රටක නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩුවීමක් වෙනවා නම් සාමාන්‍යයෙන් කාර්තු දෙකක් වගේ කාල සීමාවකදී. දැන් කාර්තු දෙකක් කියනකොට ඔයාලට අයිඩියා එකක් තියෙන්න ඕනේ. හොඳේ? පැහැදිලි? භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩුවීමක් වෙනවා නම් රටක හදන අපි කියනවා ආර්ථිකය පහුබහිනවා කියලා. ඒක ලොකු ගැටලුවක්. ඇයි?
රටේ හදන භාණ්ඩ හාර සේවා ප්‍රමාණය අඩු වෙනකොට එක පැත්තකින් මිනිස්සුන්ට පාවිච්චි කරන්න තියෙන භාණ්ඩ හා සේවා අඩු වෙනවා. අපි කියනවා ඒකට මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය මොකෝ වෙන්නේ? මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය මොකෝ වෙන්නේ? පාවිච්චි කරන්න තියෙන භාණ්ඩ හා සේවා අඩු වෙනකොට මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙනවද පහත යනවද? පහළට යනවා. ඔව්. ජීවන තත්ත්වය අඩු වෙනවනේ පුතේ. කන්න හාල් නැත්තම්. කන්න හාල් අඩු වෙනවා. කිරිපිටි ගන්න පොලිමේ ඉන්න ඕන නම්. ගෑස් ගන්න පොලිමේ ඉන්න ඕන නම්. ජීවන තත්ත්වය හොඳද නරකද? ඔව්. ඔව් ජීවන තත්ත්වය හොඳද නරකද? පොලිමේ ඉන්න ඕන නම් නරකයිනේ. හරි. දැන් මේ දවස්වල අත්දිමින් ඉන්නේ ජනතාව. කිරිපිටි පොලින්, ගෑස් පොලින් නේද? ඔක්කොම පොලින්. පැහැදිලිද? හරි. ආර්ථිකයේ පහු බහිනකොට මිනිස්සුන්ට පරිභෝජනය කරන්න තියෙන භාණ්ඩ ප්‍රමාණය අඩු වෙන එක පැත්තෙන්. අනිත් එක පුතේ රටේ භාණ්ඩ හා සේවා අඩු වෙනකොට හදන එක ව්‍යාපාරවල ශ්‍රමිකයන්ට රස්සා නැති වෙනවනේ. දැන් ඒකක 1000ක් හදන වෙලාවෙ හිටපු ශ්‍රමිකයෝ ගන්න ඕනේ නැහනේ. ඒකක 500ක් හදන වෙලාවට. එතකොට ඒගොල්ලෝ අර අතිරේක ශ්‍රමිකයන්ව අයින් කරනවා ආයතනවල. ආර්ථික පසුබැසීමකදී රටේ ජනතාවගේ පරිභෝජනය අඩු වෙනවා වගේම ශ්‍රමිකයන්ට රැකියාව හිමි වෙන්න පුළුවන්. ඒතකොට රැකියාවක් අහිමි වුණොත් එහෙම ඒ ශ්‍රමිකයාගේ පවුලේ කට්ටියගේ ජීවන සත්‍යය ආයෙත් අයහපත් වෙනවා. ඇයි? අපි හිතමුකෝ මෙහෙම මොකක් හරි ආහාර නිෂ්පාදන ආයතනයක වැඩ කරනවා ගෙදර කවුරු හරි එක්කෙනෙක් එයාගේ ආදායමෙන් තමයි පවුල කට්ටිය ඔක්කොම ජීවත් වෙන්නේ. හරි. එතකොට මොකද වෙන්නේ? එයාට රැකියාව නැති වුණොත් එහෙම එයාලගේ පවුල කට්ටිය කන්න බොන්න කොහොමද? හරි. එතකොට ආර්ථික පසුබැසීම කියන එක ලොකු ගැටලුවක්. අපිට ඒක දැනෙන්නේ නැති වුණා. හරි. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක බොහෝ රටවල ආර්ථික පසුබැසීම් තිබ්බා. ගොඩක් රටවල් ඒ පසුබැසීම් කළමනාකරණය කරලා ආර්ථිකය වර්ධනය කරගත්ත ඊට පස්සේ. දැන් ඔය රැලි දිනවනේ පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල, තුන්වෙනි රැල්ල ඔහොම රැලි ආවනේ. ඒතර පළවෙනි රැල්ලෙන් මට්ටු වෙච්ච කටිය දෙවෙනි රැල්ල, තුන්වෙනි රැල්ලේදී ආර්ථිකය ඉස්සරහට ගන්න අවශ්‍ය වැඩසටහන් සකස් කරා. ලංකාව එහෙම කරේ නැහැ. හරි. ඒක ලංකාව තාමත් පසුබැසීමින් ඉන්නේ ඒකයි. ලංකාවේ ආර්ථික වර්ධනය හිම ඍණ පැත්තට ගිහින් තියෙනවා. ඒ කියන්නේ කලින් වර්ෂවලට වඩා අඩුව භාණ්ඩ හා සේවා ප්‍රමාණය තමයි මේ වර්තමාන අවුරුදු තුල හැදෙන්නේ. ලංකාවේ ආර්ථිකය විතරක් පස්සට ගිහිල්ලා. ඒක ලංකාවේ කට්ටිය කියනවා ලෝක හැම රටකම එහෙමයි අපිත් එහෙම. හැම රටකම එහෙම නැහැ. බොහෝ රටවල් කොරෝනා වසංගතයේ හමු වෙද්දි තමන්ගේ ආර්ථිකය වර්ධනය කරගෙන. අපි කොරෝනා වසංගතයේ පිට දාලා ආර්ථිකයේ පසුබැසීම දිගටම තියාගෙන යනවා. පසුබැසීම දිගටම ගියොත් එහෙම අපි ඒක කියනවා පරිහානියක් හෝ අවපාත තත්ත්වයකට යනවා කියලා. ආර්ථිකය. පැහැදිලි? පසුබැසීමක් දිගටම යනවා නම් ඒක අවපාත තත්ත්වයකට යනවා. පරිහානියකට යනවා. ඒක නිෂ්පාදන හැකියාවටත් බලපානවා ඊට පස්සේ. දැන් රටක් විදිහට අපි පසුබැසීම ඉක්මවා ගිහිල්ලා දැන් පරිහානිය කරා යනවා. හරි. අපිට පහළට බලපුවා ඉස්සරහට ගිහින් දින කොරෝනා හැම. ඉන්දියාව අපිට වඩා ඉහළින් ගිහින්. දැන් බංග්ලාදේශ අපිට වඩා පහළින් ගිහින්. දැන් අපි දැන් බංග්ලාදේශින් නායකයන්ට පත් වෙලා තියෙනවා. දැන් චීනය එහෙම මේ කොරෝනා වසංගතයේ හමුවේ තියුණු වෙලා තියෙන සෑහෙන. මොකද ඒගොල්ලන්ගේ අපනයන එහෙම ඉතා විශාල වශයෙන් වැඩි වෙලා තියෙන කොරෝනා වසංගතයක. ඇයි? ඒගොල්ලෝ දැන් එන්නත් අපනයනය කරනවා, මාස්ක් අපනයනය කරනවා, නේ? ෆේස් ෂීල්ඩ් අපනයනය කරනවා, සැනිටයිසර් අපනයනය කරනවා. දැන් අපිට මොකක්ද කරගන්න බෑනේ ඔය. අපිට අපේ රටේ ටිකක් හදාගන්න බෑනේ. කයි ගෙවුවට අපි තමයි හොඳටම කරේ කිව්වට අපිට හොඳටම කරගන්න බැරි වෙලා තියෙන්නේ. නේ? හරි. මාස්ක් ටික අපේ හදාගන්න පුළුවන් වුණා නම් සැනිටයිසර් ටික අපිට හදාගන්න පුළුවන් වුණා නම් ඔක්කොම ටික අපිට ඕන එක. නේ? අපි රටක් විදිහට අපිට හදාගන්න ඕන ටික හදාගන්න පිටරට වලට වැඩි පොඩි විකුණනවා නම් අපේ ආදායම් වැඩි වෙනවා. ඒතර මේ ආර්ථික පසුබැසීම කියන තත්ත්වයෙන් අපිට මිදෙන්න තිබ්බා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. දැන්වත් කරනවා නම් කමක් නෑ. දැනුත් පම්පෝර එක ගහින් එක තමයි තියෙන දුක. හරි. ඊට පස්සේ ආර්ථික ප්‍රසාරණය. ප්‍රසාරණය කියන්නේ පසුබැසීමට වඩා විරුද්ධ පැත්ත. ප්‍රසාරණය කියන්නේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වැඩි වෙනවා සාමාන්‍ය අසාමාන්‍ය විදිහට. හරි. తాවකාලික තත්ත්වයක් හින්දා වෙන්න පුළුවන්. හරි. හරි. తాවකාලික තත්ත්වයක් හින්දා වෙන්න පුළුවන්. එන්න මෙහෙම හිතන්නකෝ. මහ බැංකුව පොලි යනපාත ගොඩක් අඩු කරන්න කියලා කියනවා. ණය පොලි යනපාත ගොඩක් අඩු කරන්න කියනවා. එතකොට ආර්ථිකයේ ණය ගැනීම මේකෙන් වැඩි වෙනවා. හරි. ඒක ණය ගැනීම පරිභෝජනය කරනවත් ණය ගන්නවා, ආයෝජනය කරනවත් ණය ගන්නවා. හරි. අපි හිතමු මෙහෙම. ව්‍යාපාරිකයෝ වැඩිපුර ණය අරගෙන ගොඩක් භාණ්ඩ හා සේවා හදනවා. ඔන්න ආර්ථිකයේ ප්‍රසාරණය. හැබැයි මිනිස්සු ඒව පරිභෝජනය කරේ නැත්නම් එච්චර. ඒ කියන්නේ ව්‍යාපාරිකයෝ හදන ප්‍රමාණයට හදන වේගයෙන් මිනිස්සු පරිභෝජනය කරේ නැත්නම් ව්‍යාපාරවල භාණ්ඩ මොකද වෙන්නේ? ඔව්. ව්‍යාපාරවල භාණ්ඩ මොකද වෙන්නේ?
ව්‍යාපාර හදන වේගයෙන් මිනිස්සු පරිභෝජනය කරේ නැත්නම් ව්‍යාපාර ඇතුලේ බාන්න මොකද වෙන්නේ? ඉතුරු වෙනවනේ. ව්‍යාපාර ඇතුලේ බාන්න ඉතුරු වුණාම පුතේ ඒගොල්ලන්ගේ ආදායම දැන් බාන්න ටික ඉතුරු වුණාම ආදායම් හම්බ වෙන්නේ නැහැ නේ. එතකොට පුතේ අර ගත්ත ණය ගෙවා ගන්න බැරි වෙනවා ඒගොල්ලන්ට. සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි වෙනවා. හරි. අදාළ අනෙක් වියදම් ටික ගෙවා ගන්න බැරි වෙනවා. ඒතකොට ආයෙත් බංකොලොත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ తాවකාලික හේතුවක් හින්දා කෘත්‍රිම හේතුවක් හින්දා ආර්ථිකයේ හරි ප්‍රසාරණයක් ආවොත් එකපාර ඒ භාණ්ඩ හා සේවා ප්‍රමාණ තොග ඉතුරුවක් වුණොත් ඒක ඒ ආර්ථිකයේ තිබ්බට වඩා ලොකු භයානක තත්ත්වයකට යන්න පුළුවන්. ඒ හින්දා ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා රජය අනුගමනය කරන්නා වූ යම් යම් ක්‍රියාමාර්ග ඉතාම කල්පනාවෙන් ඥානාන්විතව කළ යුතුයි. පැහැදිලි ඥානාන්විතව කළ යුතුයි. හරි. එහෙම නැතුව ආර්ථිකය ප්‍රසාරණය කරන්නයි කියලා කරන දේවල් වලින් අනවශ්‍ය දේවල් වෙන්න පුළුවන්. දැන් මේ වර්තමාන රජය හරි විශාල වශයෙන් දේශීයව මුදල් අතු ගැසීම කරනවා. ඒ කියන්නේ මහ ජනතාවගේ අතර ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න උත්සාහ කරනවා ඒ හරහා ආර්ථිකය ප්‍රසාරණය කරන්න. ඒ කියන්නේ මිනිස්සු අතර සල්ලි හම්බුනහම මිනිස්සු මිලදී ගැනීම වැඩි කරනවානේ පුතේ. ඒතකොට ව්‍යාපාරවල තියෙන භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙලා ව්‍යාපාරිකයෝ වැඩිපුර ව්‍යාපාර කරයි අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරයි. ඒතකොට ව්‍යාපාර දියුණු වෙයි ආර්ථිකය වර්ධනය වෙයි කියන වගේ නිකන් බොරු නිකන් බොළඳ න්‍යායක් ඉදිරි තියාගෙන වෙන්නේ නැති ඔක කරන්නේ. හරි. ඇත්තටම මෙහෙම හිතාගෙන ඉන්නවද නැද්ද අපි දන්නේ නැහැ. දැන් හැබැයි ඕනවට වඩා ආර්ථිකයට මුදල් ආවහම හරි මිනිස්සු භාණ්ඩ හා සේවා ඉල්ලනවා. ව්‍යාපාරිකයෝ භාණ්ඩ හා සේවා හදන්න නැත්නම් මිනිස්සු ඉල්ලන ප්‍රමාණයට තියෙන භාණ්ඩ ටිකේ මිල මොකද වෙන්නේ? මිනිස්සු අතර සල්ලි ගොඩක් එනවා. ඒතර මිනිස්සු වෙළඳපොළට ගිහලා භාණ්ඩ හොයනවා. භාණ්ඩ හොයනකොට ගන්න නිෂ්පාදකයෝ ඒට හරියන වේගෙන් බඩු හදලා එවන්නේ නැත්නම් තියෙන භාණ්ඩවල මිල මොකද වෙන්නේ? තියෙන භාණ්ඩවල මිල වැඩි වෙනවා. දැන් වර්තමානයේ මේ ඕගොල්ලෝ මුහුණ දෙමින් ඉන්නේ. ඔයාලගේ අම්මලා තාත්තලා මුහුණ දෙමින් ඉන්නේ ඔන්න ඔය තත්ත්වයකට. ඒ කියන්නේ රජය මහ ජනතාවගේ අතර ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. හැබැයි රටේ නිෂ්පාදනය වැඩි වෙලා නැහැ ඊට සමානුපාතිකව. භාණ්ඩ පිටින් ගේන්නෙත් නැහැනේ දැන්. රටින් ගේන්නෙත් නැහැ ලංකාවේ හැදෙන්නෙත් නැහැ අවශ්‍ය තරමට. එතකොට බඩු ටිකයි තියෙන්නේ මිනිස්සු ගොඩක් හොරකනවා ඒ ටික ගන්න. ඒතර මුදලායිලා වෙළඳපොලේ බඩු පිළ මොකද කරන්නේ? වැඩි කරනවා ආණ්ඩුවට පාලනය කරගන්න බෑ. එතකොට ආර්ථිකය ප්‍රසාරණය කරන්න ගන්න යම් යම් ක්‍රියාමාර්ග ආර්ථිකයට අහිතකර විදිහට ආපහු බලපාන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේවට අපි කියන උදා සාර්ව ආර්ථික ගැටලු හැම රටකම ඕවා තියෙන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් ලංකාවේ නම් මේ සියල්ල අපිට ප්‍රායෝගිකව මුක්ති විඳීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක ඉතින් බොහොම කනගාටුවට කාරණයක්. බොහොම කනගාටුවට කාරණයක්. ඔන්න මම ඔයාලට සරල පැහැදිලි කිරීමක් කරා මේ ගැන. හරි. හොඳයි. සාර්වාර්ථික විචලයන් අපේක්ෂිත මට්ටමට ළඟා නොවන අවස්ථාවලදී එනම් අනපේක්ෂිත සාර්වාර්ථික උච්චාවචනයන් කියන පුතේ වෙනස් වීම කියන එක ඇතිවන විටදී සාර්වාර්ථික ගැටලු ඇති වේ. සාර්වාර්ථික ගැටලු සඳහා නිදසුන් මේ හතර ලියා ගන්න. මේ හතර ලියාගෙන ඉවරලා ඉවරයි කියන්නේ. සේවා වියුක්තිය උද්දමනය ආර්ථික පසුබැසීම ආර්ථික ප්‍රසාරණය
හරි නේද? හරි. අපි එහෙනම් ඊගා මාතෘකාවට යමු. හරිද පුතා? හරි. මේක මම අයින් කරලා දාන්න වෙනවා. හොඳේ. දැන් මේක ඕනේ නැහැ නේ ඔයගලන්ට. හරි. ඊගාව මාතෘකාවට යමු. අද බොහොම පොඩි මේ ටියුට් එකෙන් බොහොම පොඩ්ඩක් කෙරුණාට ඉස්සරහ තියෙනවත් එක තමයි සාකච්ඡා කරේ. හොඳේ. නැත්තම් කලබල වෙන්න එපා. හොඳේ. හරි. පුළුවන්ම පැය දෙකකින් විතර පිටුවක් නේ අද කරේ ඉතින්. මොකද පාඩමකට පදනම දාගන්න වෙලාව යනවා. හරි. ඒක සාමාන්‍යයි. දැන් ගෙදරක් හදනකොටත් එහෙම ෆවුන්ඩේෂන් එක දාන්න සෑහෙන වෙලාවක් සෑහෙන කාලයක් යනවා. ඒක බොහොම ඉවසීමෙන් කරන්න ඕනේ. කලබල වෙලා ෆවුන්ඩේෂන් දාලා හරියන්නේ නැහැ. හරි. ඉවසීමෙන් කරන්න ඕනේ. එතකොට තමයි ප්‍රතිඵලය හොඳ වෙන්නේ. එහෙනම් කලබල වෙන්න එපා. හරි. අපි ඔක කොහොමද මේක කරගෙන යන්නේ. හරි. දැන් ඔයා බලන්න ඊට පස්සේ අපිට තියෙනවා මාතෘකාවක්. අපි ඒක පටන් ගමුකෝ. ව්‍යාපාර චක්‍ර. ව්‍යාපාර චක්‍ර. චක්‍රයක් කියන්නේ මොකද්ද? චක්‍රයක් කියන්නේ. ඔයා සාමාන්‍යයෙන් දැකලා තියෙන වක්‍ර නෙවෙයි චක්‍ර. වක්‍ර වෙනයි චක්‍ර වෙනයි. චක්‍රයක් කියන්නේ මොකක්ද? චක්‍රයක් කියන්නේ වක්‍රයක් කියන්නේ. චක්‍රයක් කියලා කියන්නේ රවුමක්. ගොඩක් කරලා රවුමට ගමන් කිරීමක් වගේ දෙයක් තමයි චක්‍රය කියන්නේ. දැන් ওই ධර්ම චක්‍රය කියන එක අපි කතා කරනවා. හරි. දැන් මෙතන කතා කරන්නේ රවුමක් ගැන නෙවෙයි. සාමාන්‍ය චක්‍රයක් කියලා කියන්නේ පුතා නොනවති ගමන් කරන ක්‍රියාවලියක් නේ. දැන් අර ජීවන චක්‍රය කියලා තියෙන්නේ ගෙම්බාගේ ජීවන චක්‍රය. ඕගොල්ලෝ O level කාලේ ඉගෙන ගන්න. මදුරුවගේ ජීවන චක්‍රය. කොහොම ඉගෙන ගන්නවන්නේ? එතකොට බිත්තර තියෙනවා, කීටයා ඉන්නවා, සුරුංගුලා ඔන්න අර කතා කරගෙන රවුම කියන්නේ. ඔය වගේ මේ ආර්ථිකයකටත් තියෙනවා ජීවන චක්‍රය. මේ ආර්ථිකයේ තියෙන ජීවන චක්‍රය තමයි ව්‍යාපාර චක්‍රය කියලා කියන්නේ. දැන් රටක් වුණාම හැමදාම එකම විදිහට යන්නේ නෑනේ. රටක් යන්නේ ගඟක් යනවා. පැහැදිලි. රටක් යන්නේ ගඟක් යනවා. පැහැදිලි. ගඟක් යන්නේ කොහොමද? ගඟක් එක විදිහට සුමාට්ටව සමාන්තරව ගලාගෙන යන්නේ නෑනේ. නේ? ගල් ගොඩවල් අහු වෙනවා, දියඇලි තියෙනවා. පැහැදිලි. හරි. තැනිතලාවල යනවා. එක එක විදිහට ගඟ යන්නේ. සමහර තැන්වල වතුර හෙල්ලෙන්නේ නැතුව යනවා. දැන් අපිට පේන්නේ වතුර හෙල්ලෙනවා. සමහර තැන්වල පෙනකට විතරයි පේන්නේ. දියඇලි වලින් වෙනකොට. ඒතොර ගඟක් වගේ යන්නේ රටක්. හරි. ඒක හැමදාම එකම විදිහට රටක් ගලාගෙන යන්නේ නැහැ. අපේ ජීවිතෙත් එහෙම තමයි. හරි. ඒතොර රටක් ගත්තොත් මේ රට එක විදිහට එක විදිහට රටේ වෙනස් වීම දකින්න පුළුවන්. අපි මෙතන කතා කරන්නේ අපි දැන් මේ ජාතික ගිණුම් කරණයේ පාඩමේ ඉන්නේ. ජාතික ගිණුම් කරණයේ පාඩමේ අපි බලාපොරොත්තු වෙන්නේ රටේ හදන භාණ්ඩ හා සේවා ගැන කතා කරන්නේ. එතකොට රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය කාලයත් එක්ක වෙනස් වෙනවා. මේ රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය කාලයත් එක්ක වෙනස් වෙන එකට තමයි මේ ව්‍යාපාර චක්‍රයක් කියලා කියන්නේ. හැමදාම එකම විදිහට රටේ හදන භාණ්ඩ ප්‍රමාණය තියෙන්නේ නැහැ. ඒ කියන්නේ එකම මට්ටමක තියෙන්නේ නැහැ හැම අවුරුද්දෙම. සමහර අවුරුදු වල වැඩි වෙනවා කලින් අවුරුද්දට වඩා. සමහර අවුරුදු වල කලින් අවුරුද්දට වඩා අඩු වෙනවා. සමහර අවුරුදු වල කලින් අවුරුද්දේ ගානම තියෙනවා. ඔහොම තමයි. හරි. එතකොට හැම අවුරුද්දෙම තියෙන්නේ කලින් අවුරුද්දේ ගානම නම්. ඒක සමාන්තර විදිහට යන්නේ. නිකන් අර ගඟක් පැන්තලාවක ගලනවා වගේ. එහෙම වෙන්නේ නැහැ ඇත්ත ලෝකේ. හරි. ප්‍රායෝගික ලෝකේ. පියවිසියට આવොත් එහෙම අපිට ලෝකයේ සිද්ධ වෙන යම් සිදුවීම් හේතුවෙන් රටවල් අභ්‍යන්තරයෙන් වෙන්න පුළුවන් රටවල් බාහිරින් වෙන්න පුළුවන් වෙන සිදුවීම් වලදී අපිට ලෝකයේ නැත්නම් රටවල් වල හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය කාලානුරූපව වෙනස් වීමක් දකින්න පුළුවන්. රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය කාලානුරූපව සිද්ධ වෙන වෙනස් වීම අපි ව්‍යාපාර චක්‍රයක් හැටියට හඳුන්වනවා. හරි. ඒක ව්‍යාපාර චක්‍රයක් කියලා කියන්නේ වාගේ දෙකේ තියෙනවා. කාලයක් සමග ආර්ථිකයේ මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. උදා මේක හොඳට පැහැදිලි කරගන්න. මූර්ත දල දේශීය නිෂ්පාදිතය
මූර්ත දලදේශීය නිෂ්පාදිතය. මූර්ත කියන්නේ මොකක්ද? මට තේරුම කියන්න. මූර්ත කියන්නේ මොකක්ද? මූර්ත කියන එකේ තේරුම මොකක්ද? තොගයක්. ඔව් හරි. ප්‍රමාණාත්මක කියන එක තමයි පුතා මූර්ත කියන එකේ තේරුම. ප්‍රමාණය කියන එක. තොගය කිව්වොත් කමක් නැහැ. දලදේශීය නිෂ්පාදිතය ප්‍රමාණාත්මක. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය කොච්චරක්ද? ප්‍රමාණාත්මකව කොච්චරද කියන තමයි සරලව මූර්ත දලදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ. පැහැදිලි මූර්ත. දැන් කාලයත් එක්ක රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. දැන් අපි ඒක මෙතනින් එහාට පාවිච්චි කරන මොකද්ද? මූර්ත දලදේශීය නිෂ්පාදිතේ වෙනස් වෙනවා නම් චක්‍රීය හැසිරීමක් තියෙනවා. කියන්නේ අඩු වෙමින් වැඩි වෙමින් ස්ථාවර වෙමින් යනවා. අඩු වෙලා අඩු වෙමින් වැඩි වෙමින් යනවා. අපි ඒකට කියනවා ව්‍යාපාර චක්‍රයක් කියලා. බලන්න. කාලයත් සමග ආර්ථිකයේ මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ උනා නම් හොඳයි ධනයට වඩා චක්‍රීය හැසිරීම ව්‍යාපාර චක්‍ර ලෙස හඳුන්වනවා. මෙහි නැත්නම් ව්‍යාපාර චක්‍රයක අවධි 4ක් තියෙනවලු. අවධි 4ක් තියෙනවා. අන්න ඒ ටික වැදගත්. ඔය 4 අහන්න. කෙටි පන්සලත් අහන්න. ඔය 4යි තව එකකුයි දාලා. අවධියක් නොවන්නේ කියලා අහන්න පුළුවන්. පළවෙනි අවධිය ප්‍රසාරණ අවධිය. දෙක ප්‍රසාරණ අවධිය ඊට පස්සේ මුදුන. මේක මුදුන හෝ මුදුනත කියලා කියනවා. 3 පසුබැසීම් අවධිය. 4 පතුල. මේ වචන වල සාමාන්‍ය සමහර වෙලාවට අහලා ඇති සාමාන්‍ය ව්‍යවහාරය. පතුල එහෙම ලිඳේ පතුල එහෙම වහලා. මුදුන හෝ මුදුනත වහලේ මුදුනත පාවිච්චි කරන ගහක මුදුනත ඒ වගේ හරි. පසුබැසීම සහ ප්‍රසාරණ අවධිය කියන සාමාන්‍ය ව්‍යවහාරය එනවා අඩුයි. හැබැයි අපි දැන් කලින් කතා කරා ප්‍රසාරණයක් පසුබැසීමක් කියන්නේ මොකක්ද? හරි. එහෙනම් මෙන්න මේක තමයි අවධි 4. අවධි 4ක් කියන්නේ ගත කරන කාල සීමාවන් 4ක් කියන හිතා ගන්නකො. මේ 4 ලියා ගන්නකො ඉස්සෙල්ලා ටක් ගාලා. කාලයක් සමග ආර්ථිකයේ මූර්ත දලදේශීය නිෂ්පාදනයේ චක්‍රීය හැසිරීම ව්‍යාපාර චක්‍ර ලෙස හඳුන්වයි. ව්‍යාපාර චක්‍රයක අවධි 4කි කියලා මේ 4 ලියා ගන්නකො ඉස්සෙල්ලා. මම ඊට පස්සේ ඔක රූප සරහන පැහැදිලි කරන්නම් ඔයාලට. ඉස්සෙල්ලා 4 ලියා ගන්න ටක් ගාලා. ටක් ගාලා ලියා ගන්න. හරිද? හරි. ලියාගෙන ඉවරයිනේ. හරි. ඊට පස්සේ මම ඔයාලට මේක පැහැදිලි කරන්නම් ප්‍රස්තාරයෙන්. අපි ප්‍රස්තාරය ඇඳලා ප්‍රස්තාරයේ මෙන්න මේ අක්ෂ දෙක මේක තිරස් අක්ෂයනේ. තිරස් අක්ෂයට අපි ගන්නවා කාලය. ඊපස් මේ පැත්තට ගන්නවා මූර්ත දල දේශීය නිෂ්පාදිතය.
ඕකට මූර්ත දේනි කියලා කියන්න පුළුවන්. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. හරි. මෙහෙම හිතන්න. මම අහන ප්‍රශ්න පොඩි උත්තර දෙන්න. කාලයත් එක්ක රටක නිෂ්පාදන හැකියාවට මොකද වෙන්නේ? නිෂ්පාදන හැකියාවට මොකද වෙන්නේ කාලයත් එක්ක? සාමාන්‍ය කාලයත් එක්ක නිෂ්පාදන හැකියාව මොකද වෙන්නේ? ඔව්. වැඩි වෙනවනේ. ඒක සාමාන්‍යයි. රටක නිෂ්පාදන හැකියාව කාලයත් එක්ක වැඩි වෙනවා පුතේ. ඒක කාටවත් නෑ කියන්න බෑ. අසාමාන්‍ය තත්ත්වයක් හැරුණොත් සාමාන්‍ය නිෂ්පාදන හැකියාව කාලානුරූපීව වැඩි වෙනවා. ප්‍රාග්ධන භාණ්ඩ හදන එක වැඩි කරනවා, වගාවට එකතු කරගන්න ඉඩම් ප්‍රමාණය වැඩි වෙනවා, ශ්‍රමිකයෝ වැඩි වෙනවා. ඒක අපිට පුරෝගතනය කළ හැකි අගයක්. පැහැදිලි. කාලයක් සමග නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. නිෂ්පාදන හැකියාවට කියන නම මොකක්ද? නිෂ්පාදන හැකියාවට මෙන්න මෙහෙම කියනවා. පළවෙනි පාඩමේ ගාන මතක ගන්න. නිෂ්පාදන හැකියාවට අපි කියන විභව නිමවුම කියලා. එතකොට විභව නිමවුම කියන්නේ අපිට ළඟා කරගත හැකි නිෂ්පාදන හැකියාව. ළඟා කරගන්න පුළුවන් නිෂ්පාදන. විභව කියලා කියනවා. එතකොට කාලානුරූපීව එය වැඩි වෙනවා. පැහැදිලි. එතකොට සාමාන්‍යයෙන් නිෂ්පාදන හැකියාව දැන් කාලයේ බිඳුවක් කියලා අපිට කියන්න බෑ. හරි. ඒ කියන්නේ රටක නිෂ්පාදනයේ පටන් ගන්න දවස් අපි දන්නේ නැහැනේ. ඒක සාමාන්‍යයෙන් අපි අර මේ ප්‍රස්තාරය හදන්න දෙන චුට්ටක් කඩන්න ඕනේ. හරි එහෙම කරන්න යන්නේ නැහැ මම අර. එන්න මෙහෙම දාන්න. කොහොම? හරි. එහෙම දාන්න ඕනේ නැහැ. මුදන්න එහෙම තමයි හරියන්නේ. ඒ කියන්නේ අපි කාලේ පටන් ගත්තේ කොයි කාලෙද අපි දන්නේ නැහැ නිෂ්පාදනය. අපි හිතමු යම් කාලෙක නිෂ්පාදනය පටන් ගන්න කියලා. මේ හරි. නිෂ්පාදනය පටන් ගන්නවා. ඊට පස්සේ කාලයත් එක්ක ඒක වැඩිවීමක් තියෙනවා. කාලයත් එක්ක ඒක වැඩිවීමක් තියෙනවා. අපි සරල රේඛාවක් කියලා සරල රේඛාවක් දාන්නේ මේකට. මේ වැඩිවීම පුරෝගතනය කරන්න පුළුවන් නැත්නම් නිශ්චිත වැඩිවීමක් කියලා හිතා ගන්න පුළුවන් හින්දා. කාලයත් එක්ක ඔන්නෝ වැඩි වෙනවා. මේ වැඩි වෙන විභව නිමෝම. මොකක්ද දැන් විභව නිමෝම කියලා කියන්නේ? නිෂ්පාදන හැකියාව. දැන් ඔයා කල්පනා කරලා නිෂ්පාදන හැකියාව කොහොමද අප්පා මෙහෙම ප්‍රස්තාරයක දාන්නේ? ඒක දැන් මේ වගේ එකක්. ඒ අපි උපකල්පනය කරේ භාණ්ඩ දෙකක් හදන සරල ආර්ථිකයක්. මේ අපි කතා කරන්නේ සමස්ත ආර්ථිකය ගැන. ඒතකොට සමස්ත ආර්ථිකය හදන නිෂ්පාදන කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඔක්කොම මෙන්න මෙතන නියෝජනය වෙනවා. හරි. ඒ ටික කාලයත් එක්ක වැඩි වෙනවා කියලා තමයි මේ පෙන්නන්නේ. දැන් අපි මේ පැත්තට ගත්තොත් මේ කාලය වැඩි වෙනකොට මේක වැඩි වෙනවා. පැහැදිලිද? හරි. ඒක සරල රේඛාවක්. ඒ කියන්නේ අපිට ඒක පුරෝගතනය කර හැකි මට්ටමක තියෙන්නේ. පැහැදිලිද? හැබැයි ඉතින් මේක මේ නිෂ්පාදන හැකියාව ඇත්තටම මෙහෙම වැඩි වුණාට ඇත්තටම නිෂ්පාදනය කරන ප්‍රමාණය ඔහොම වෙන්නේ නැහැ. මම ඔයාලට කියවනේ ආර්ථිකයක ඇතිවන අභ්‍යන්තර හෝ බාහිර කම්පන හින්දා ඇත්තටම හදන භාණ්ඩ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. නිෂ්පාදන හැකියාව මෙහෙම ටික වැඩි වුණාට දැන් මේ කාලේ ගන්නකො මේ කාලේ අපේ නිෂ්පාදන හැකියාව වෙනසක් වෙලා නැහැ පුතේ. කොරෝනා හින්දා මිනිස්සු භාණ්ඩ පරිභෝජනය අඩු කරලා තියෙනවා. ඒ හින්දා නිෂ්පාදනය විතරක් අඩු වෙලා තියෙනවා. නිෂ්පාදන හැකියාව අඩු වෙලා නැහැ. එතකොට ඇත්තටම නිෂ්පාදනය කරන ඒවාට අපි කියනවා ඇත්තටම නිෂ්පාදනය කරන ටිකට කියනවා මොකක්ද? සැබෑ නිමෝම. විභව නිමෝම කියන්නේ නිෂ්පාදනය කරන්න පුළුවන් ටික නිෂ්පාදන හැකියාව. ඇත්තටම නිෂ්පාදනය කරන ටිකට අපි කියනවා සැබෑ නිමෝම. සැබෑ නිමෝම පුතේ මෙහෙම සරල රේඛාවක නම් යන්නේ නැහැ. මොකද ආර්ථිකයේ කාලෙන් කාලට ඇතිවන විවිධ සිද්ධි හින්දා ඇත්තටම හදන භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙවි වැඩි වෙවි යනවා. අපිට හරියටම පුරෝගතනය කරන්න බෑ ඇත්තටම හදන භාණ්ඩ ප්‍රමාණය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒතර ඇත්තටම හදන භාණ්ඩ ප්‍රමාණය සමහර කාලවලට වැඩි වෙනවා සමහර කාලවලට අඩු වෙනවා. හරි. එතකොට පුතා සමහර කාලවලට වැඩි වෙනවා. සමහර කාලවලට අඩු වෙනවා. ආයෙ වැඩි වෙනවා. ආයෙ අඩු වෙනවා. ඔන්න ඔහම යන්නේ. පැහැදිලි? ඔන්න ඔහම යන්නේ. ඒතකොට මේවට තමයි අපි ව්‍යාපාර චක්‍රය කියන්නේ. රටේ ඇත්තටම හදන භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙමින් අඩු වෙමින් වෙනස් වෙනවා. හරි. එහෙනම් මේ මොන නිමෝමද? සැබෑ නිමෝම. ඕක මම ඔයාගේ ප්‍රායෝගික ජීවිතයේ උදාහරණකින් කතා කරොත් මෙන්න මෙහෙම. ඔයාට දවසකට කන්න පුළුවන් බත් ප්‍රමාණය. අපි වේලක් ගමුකෝ.
ඔයා රාත්‍රී වේලට කන බත් ප්‍රමාණය. ඔයාගේ කන්න පුළුවන් බත් ප්‍රමාණය තමයි විභව නිමෝම කියලා කියන්නේ. නිෂ්පාදන හැකියාව කියලා කියන්නේ. උදාහරණයකට ගත්තොත්. පිඟන් 2යි කියලා අපි හිතමුකෝ. කන්න පුළුවන් බත් ප්‍රමාණය පිඟන් 2ක්. පැහැදිලි? ඒක තමයි විභව. කියන ඔයාලා ළඟා කරගත හැකි මට්ටම. කන්න පුළුවන් ප්‍රමාණය. හැබැයි හැමදාම පිඟන් 2ක් කනවද ඔයා? පිඟන් 2ක් නෙවෙයි බත් පිඟන් 2ක් හැමදාම කනවද? හැමදාම කන්න පුළුවන්. ඒක ඔයාලා කන්න පුළුවන් උපරිම ගාන හැමදාම ඔයා කනවද? ඔව් හැමදාම කනවද ඔයා? කන්න පුළුවන් ප්‍රමාණය හැමදාම කනවා. නෑ. කන්න පුළුවන් ප්‍රමාණය හැමදාම කන්නේ නෑ. අම්මා පරිප්පුවකට නිමිති දාපු දවසට මොකද වෙන්නේ? කන්න පුළුවන් ප්‍රමාණයට වඩා කන ප්‍රමාණය මොකෝ වෙන්නේ? අඩු වෙනවා. පැහැදිලි? හරි. පරිප්පුත් උයලා සෝයා මීදුත් උයපු දවසට මොකද වෙන්නේ? වැඩි වෙන්නේ. මගුල් ගෙදර එකෙහිම ගියොත් මොකද වෙන්නේ? මගුල් ගෙදර ගියොත් පුතේ සාමාන්‍යයෙන් කන ප්‍රමාණයටත් වඩා මොකද වෙන්නේ? වැඩි වෙනවා. මම නම් එහෙම. ඕගොල්ලෝ ඉතින් හොඳ හැදිච්ච ළමයිද කියලා මම දන්නේ නැහැ. මම නම් සාමාන්‍යයෙන් කන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කනවා. මොකද මම ආර්ථික විද්‍යාවනේ උගන්වන්නේ. මං ගෙවන මුදලට හරියන තෘප්තියක් ලබා ගන්න උත්සාහ කරනවා. දැන් මගුල් ගෙදර ගියාම අපි නිකන් එන්නේ නැහැ සල්ලි එහෙම දීලා නෙන්නේ. මම මත්පැන් බොන්නේ නැහැ. හරි. දැන් සමහර අය මත්පැන් බොන හින්දා ගාණක් දුන්නට කමක් නැහැ. මම මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ. සිගරට් පාවිච්චි කරන්නේ නැත්නම්. ඒතර මගුල් ගෙදර ගිහලා මම ඒව පාවිච්චි කරන්නේ නැත්තම් මං ගෙවන මුදලට හරියන තෘප්තියක් ලබා ගන්න බෑ. ඒතර මම ටිකක් වැඩිපුර කනවා. ඒක සාමාන්‍යයෙන් හැමදාම කන ගන්නට වඩා වැඩි ගාණක්. එතකොට පුතේ හොඳට ගන්න ඕනේ ගෙවන ගානට නේ. මේ අර කාලයත් එක්ක අපේ දැන් බඩ ලොකු වෙනකොට කාලයත් එක්ක ආමාශය ලොකු වෙනකොට කන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. කන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒකෙදි මෙහෙම වැඩි වෙනවා. හැබැයි ඇත්තටම කන ප්‍රමාණය එහෙම ගානට වැඩි වෙන්නේ නැහැ. සමහර දවස්වල වැඩියෙන් කනවා, සමහර දවස්වල අඩුවෙන් කනවා. සමහර දවස්වල වැඩියෙන් කනවා, සමහර දවස්වල අඩුවෙන් කනවා. මේ වගේ තමයි රටක. නිෂ්පාදන හැකියාව දිගටම වැඩි වෙනවා සමානව. කවුලක් නැහැ. සමරෝගී වැඩි වෙනවා කාලයට සමරෝගී. හැබැයි ඇත්තටම හතර භාණ්ඩ ප්‍රමාණය එහෙම පුරෝගතනය කරන්න පුළුවන් විදිහට නෙමෙයි වෙනස් වෙන්නේ. ආර්ථිකය ඇතුළත తాවකාලික සිද්ධීන් මත අඩු වෙමින් වැඩි වෙමින් යනවා. හරි. එතකොට මේ වැඩි වෙන අවස්ථා තියෙනවා මේ මෙහෙම උඩට යන අවස්ථාවල අපි කියනවා මොනවද? ප්‍රසාරණ කියලා. මේ උඩට යන අවස්ථා තියෙන්නේ. ඒවට අපි කියනවා ප්‍රසාරණ කියලා. එතකොට මේ පහළට එන ඒවා තියෙනවනේ. ඒවට මොනවද කියන්නේ? ඔව් පහළට එනවට මොනවද කියන්නේ? පසු බැසීම. පසුබහින්. උඩට යනකොට ප්‍රසාරණය වෙනවා පහළට එනකොට පසුබහින්. උඩට යනකොට ප්‍රසාරණය වෙනවා පසුබහින්. ප්‍රසාරණයේ උච්චතම අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ උඩට ගිහින් යන්න පුළුවන් උපරිම තැන. මේ තියෙන උසම තැන්නේ. උසම තැන් වලට කියනවා මුදුනට. ඔයාලා දැන් අහන්න පුළුවන් මුදුන දෙකක් කොහෙන්ද කියලා. ඇයි? කාලය විදිහට යනකොට දැන් මේ එක මුදුනක් පහු වෙලා ආපහු පහළ ගිහලා ආයෙ උඩ ගිහලා ආයෙ මුදුනක් හම්බ වෙන්න පුළුවන්. හරි? පල්ලෙහාට ඇවිල්ලා නතර වෙන දැන් තියෙනවනේ. يعني පහළ ඇවිල්ලා ආපහු උඩ යන්න පටන් ගන්න දැන්. මේවට අපි කියනවා මොනවද? පතුල. අර එන ව්‍යාපාර චක්‍රය. ඒ කියන්නේ කාලයත් සමග මූර්ත දල දේශීය නිෂ්පාදනයේ හැසිරීම අවධි 4කින් සමන්විතයි. නිෂ්පාදනයේ වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. ඒකේ උපරිමයට යන අවස්ථාවක් තියෙනවා. පල්ලෙහාට යන අවස්ථාවක් තියෙනවා. පල්ලෙහාට ඇවිල්ලා නතර වෙන අවස්ථාවක් තියෙනවා. ආපහු උඩට යන අවස්ථාවක්. එහෙනම් අවස්ථා කීයද? 4යි. මොනවද? ප්‍රසාරණය, මුදුන, පසුබැසීම, පතුල. ප්‍රසාරණය, මුදුන, පසුබැසීම, පතුල. මොනවද? ප්‍රසාරණය තියෙනවා, මුදුනත තියෙනවා, පසුබැසීම තියෙනවා, පතුල තියෙනවා. පතුලෙන් පස්සේ ආයෙත් එන්නේ මොකක්ද? පතුලෙන් පස්සේ ආයෙත් එන්නේ මොකක්ද? ඔව්. පතුලට පස්සේ ආයෙ එන්නේ මොකක්ද? පතුලට පස්සේ ආයෙත් එන්නේ ප්‍රසාරණය. හොඳේ? පතුලට පස්සේ ආයෙ පසුබැසීමක් එහෙම එන්නේ නැහැ. හොඳට ඒක මතක තියාගන්න. මේක පිටිපස්සට චෙක් කරන්න. හොඳේ? ප්‍රසාරණයකට පස්සේ එකපාර පසුබැසීමක් එන්නේ නැහැ. ප්‍රසාරණයකට පස්සේ මුදුන තියෙනවා. මුදුනෙන් පස්සේ තමයි පසුබැසීම තියෙන්නේ. හරි? ඕවා හොඳට මතක තියාගන්න. මම මේ ප්‍රසාරණය, පතුල, පසුබැසීම, මුදුනතේ සියල්ල ගැන පුළුල්ව කතා කරනවා. ගැඹුරට කතා කරනවා. දැනට අපි ප්‍රස්ථාන චුට්ටක් බලමු.
එය පහත දැක්වෙන ආකාරයට ප්‍රස්තාර සටහනකින් ඉදිරිපත් කළ හැකියි. දැන් ඔයාලට පේන ඇති කාලයත් එක්ක ප්‍රසාරණ සහ පසුබැසීම් අවධි තියෙනවා දාලා මුදුනට පතුලට තියෙනවා. ඔය පසුබැසීමේ අවධියටම ප්‍රතිගමනය කියලා වචනයකින් පාවිච්චි කරනවා. ආර්ථික පසුබැසීම ආර්ථික ප්‍රතිගමනය කියන වචනයත් ඒකට පාවිච්චි කරනවා. පැහැදිලි? හරි. එහෙනම් ඔන්න මම ඔයාලට ව්‍යාපාර චක්‍රය ගැන දල පැහැදිලි කිරීමක් කරා. ඒතර ඒක ඉතුරු නෝට් එක. පැහැදිලි? ඉතුරු නෝට් එක මම තව පැහැදිලි කරන්න ඕනේ.